අද පටන් ගන්න යන්නේ A level new syllabus combined maths past papers වල ප්‍රශ්න ඩිස්කස් කරන වීඩියෝ සීරීස් එකක්. ඉතින් අපි මේ වීඩියෝ සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ 2021 ඉඳන් 2019 කියන්නේ A level new syllabus යටතේ ආපු combined maths papers වල දෙන ප්‍රශ්න ඩිස්කස් කරන්න. ඉතින් අද පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 A level combined maths PO paper එකේ 11 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ඔයාලා මේ ගාන මීට කලින් try කරලා නැත්නම් වීඩියෝ පොඩ්ඩකට නවත්තලා ගිහිල්ලා ඒ ගාන try කරලා එන්න. ඒතර තමයි මේ වීඩියෝ එක බලන එකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. අපිට ගාන කියනවා k විශාලයි 1යි ගනිමු. x වර්ගය ඍණ දෙවාරයක් k ධන එක් වරක් x ධන k ඍණ 3 වර්ග සමාන බිඳුව සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වනවා. මෙම මූල ඇල්ෆා හා බීටා යයි ගනිමු. k ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා ලියා දක්වා ඇල්ෆා හා බීටා දෙකම ධනවන පරිදි වූ k හි අගයන් සොයන්න. දැන් එකට වඩා විශාලයි k කුඩායි 3යි ගනිමු. k ඇසුරෙන් එකයට මූල ඇල්ෆා හා එකයට මූල බීටා මූල වන වර්ග සමීකරණය සොයන්න. අපිට දීලා තියෙන යාල වර්ග සමීකරණයක් නේ. අපි මේ වර්ග සමීකරණය නිර්මාණය වෙන්න පාදක වෙච්ච වර්ග ශ්‍රිතය fx කියලා සලකනවා. ඒයි ගන්න. k කියන එක නම් තාත්වික සංඛ්‍යාවක් වෙන්න. ඒ වගේම t කියන එක නම් විශාල 1යි කියලා ගාන දීලා තියෙනවා. මෙන්න මේ වර්ගජ ශ්‍රිතය බිඳුවට සමාන වෙලා fx සමානයි බිඳුව වෙලා තමයි අපිට ඔය දීලා දෙන වර්ගජ සමීකරණය ගොඩනැගිලා තියෙන්නේ. මෙන්න මේ fx කියන එක නම් බිඳුවට සමාන වෙලා තමයි අපිට මේ දීලා දෙන වර්ග සමීකරණය ගොඩනැගිලා තියෙන්නේ. අපිට කියනවා මේ වර්ගජ සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙනවා කියලා පෙන්වන්නලු. ඒ වර්ග සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වනවා. අපි දන්නවා ඕනෑම වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය එම වර්ගජ සමීකරණයේ විවේචකයේ ලකුණ මත වර්ගජ සමීකරණයේ විවේචකයේ ලකුණ මත රඳාපවතින වර්ගජ සමීකරණයක මූලවල ස්වභාව වර්ග සමීකරණයේ මූලවල ස්වභාවය එහි විවේචකයේ වර්ග සමීකරණයේ විවේචකයේ ලකුණ මත රඳාපවතින. ඔබ දන්නා විවේචකයේ ලකුණ. හරි? මම ගන්න සාධාරණ වර්ග සමීකරණයක් ගන්න. ax වර්ග ධන bx ධන c සමාන බිඳුව කියන සාධාරණ වර්ග සමීකරණය. ax ධන bx ධන c සමාන බිඳුව. සාධාරණ වර්ග සමීකරණය. දැන් මෙහි a b c කියන ඇත්තෙනුන් තාත්වික සංකේතයකට ඒ වගේම මෙයා වර්ග සමීකරණයක් විදිහට වර්ග සමීකරණයක් කියන්නේ මේ කියන එක කෙනා බිඳුවට අසමාන වෙලා තියෙනත් උත් මේ බිඳුවට සමාන වුණොත් මේ පදේ නැති වෙලා ගිහලා මෙයා වර්ග සමීකරණයක් වෙන්නේ නැහැ රේඛීය සමීකරණයක් වෙනවා. ax වර්ග ධන bx ධන c සමාන බිඳුව කියලා සාධාරණ වර්ග සමීකරණ. ඒකට මෙයාට ඕනෑම වර්ග සමීකරණයක් නියෝජනය කරන්න පුළුවන්. මම ගන්න මෙන්න මේ වර්ග සමීකරණේ විවේචකය ඩෙල්ටා කියලා මේ වර්ග සමීකරණේ විවේචක ඩෙල්ටා කියලා ගමු. වර්ග සමීකරණයේ විවේචකය තමයි ඩෙල්ටා. අපි දන්නවා වර්ග සමීකරණයක මූලවල ස්වභාවය. වර්ග සමීකරණයක මූලවල ස්වභාවය එහි විවේචකයේ ලකුණ මත වෙනස් වෙනවා. කියන්නේ මේ ඩෙල්ටා කියන එකනාගේ ලකුණ මත ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයේ මූලවල ස්වභාවය. ඒ කියන්නේ එක්ක ඒ මූල සංකීර්ණ මූලද නැත්නම් තාත්වික මූලද? තාත්වික වුණත් තාත්වික ප්‍රබින්න මූලද? නැත්නම් තාත්වික සමපාත මූලද? අන්නේ එයාලම තීරණය ගන්න මෙන්න මේ ඩෙල්ටා නැත්නම් මේ විවේචකය කියන එකනාගේ ලකුණ. අපි දන්නවා විවේචකය ඍණ වුණොත් මෙන්න මේ ඩෙල්ටා කියන එක නා ඍණ වුණොත් ඩෙල්ටා කියන එක නා බිඳුවට වඩා කුඩා වුණොත් අදාළ වර්ගජ සමීකරණයේ මූල සංකීර්ණයි. කියන්නේ තාත්වික සහ අතාත්වික කොටස් වලින් නිර්මාණය වෙච්ච මූල තමයි තියෙන්නේ. ඩෙල්ටා කුඩායි බිඳුව යන එහෙනම් මූල සංකීර්ණ. විවේචකයේ ලකුණ ඍණයි නම් ඩෙල්ටා කුඩායි නම් බිඳුවට අදාළ වර්ගජ සමීකරණයේ මූල සංකීර්ණයි. අපි මේ එතකොට දැන් මේ අපි සලක වර්ගජ සමීකරණය මේ x වර්ග ධන bx ධන c සමාන බිඳුව කියන එකනාගේ විවේචකයෙන් අපි ඩෙල්ටා කියලා ගත්තේ. මෙයාගේ විවේචකයෙන් ඩෙල්ටා කියලා ගත්තේ. එහෙනම් ඩෙල්ටා කියන එක නා කුඩා වෙද්දී අපි ඇඳුත් එහෙම මෙන්න මේ වර්ගජ සමීකරණේ නිර්මාණය වෙන්න පාදක වෙච්ච වර්ග ශ්‍රිතය කියන්නේ ax වර්ග ධන bx ධන c කියන වර්ගජ ශ්‍රිතයේ දල වක්‍රය ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය මත ඇඳුත්. මෙන්න මේ වගේ එකක්.
උපරිමයක් හෝ අවමයක් ඇති. ඒක A ගේ ලකුණු මත වෙනස් වෙනවා. උපරිමයක් තියෙනවද අවමයක් තියෙනවද කියලා A ධන වෙනවද ඍණ වෙනවද කියන එක මත අදාළ පවතිනවා. විවේචකයේ මත මෙයන් මේ වගේ x අක්ෂයත් එක්ක ප්‍රබින්නව දින්නේ. කියන එක අදාළ පවතිනවා. මෙන්න මේ ඩෙල්ටා කුඩායි නම් බිඳුව. ඩෙල්ටා කුඩායි නම් බිඳුවට, ඒ කියන්නේ විවේචකයේ කුඩායි නම් බිඳුවට මෙන්න මේ කොටස ax වර්ග ධන bx ධන c කියන එක කෙනා දල වක්‍රය අපි කණ්ඩායමක අක්ෂ පද්ධතියක ඇන්දොත් මෙන්න මේ වගේ x අක්ෂයත් එක්ක ප්‍රබින්න කට්ටිය ඉන්නේ. x අක්ෂයත් එක්ක ප්‍රබින්න දල වක්‍ර තමයි ලැබෙන්නේ. මෙයා ax වර්ග ධන bx ධන c කියන වර්ගජ ශ්‍රිතයේ දල වක්‍ර. එතකොට ඩෙල්ටා කුඩායි නම් බිඳුවට මෙන්න මේ වගේ x අක්ෂයෙන් ප්‍රබින්න වෙන්නේ. x අක්ෂයත් එක්ක ස්පර්ශ වෙලාවත් x අක්ෂය ඡේදනය කළවත් නැහැ. අපි ගත්තොත් ඩෙල්ටා සමානයි බිඳුව අවස්ථාව. අපි ඩෙල්ටා විශාලව සමානයි බිඳුව ගමු. ඩෙල්ටා විශාලව සමානයි බිඳුවයි නම් මේක මූල තාත්වික වෙනවා. ඩෙල්ටා විශාලව සමානයි බිඳුවයි නම් මෙන්න මේ ax වර්ග ධන bx ධන c සමාන බිඳුව කියන වර්ගජ සමීකරණයේ මූල තාත්වික වෙනවා. විශාලව සමානයි බිඳුවයි. තාත්විකයි. හැබැයි මේකත් අපිට කොටස් දෙකකට වෙන් කරලා ලියන්න පුළුවන්. ඩෙල්ටා විශාලයි බිඳුව අවස්ථාවේ ඩෙල්ටා සමානයි බිඳුව අවස්ථාව. ඩෙල්ටා සමානයි බිඳුව. දැන් ඩෙල්ටා විශාලව සමානයි බිඳුව නම් මූල තාත්විකයි. මෙහෙම දෙයදී මූලය සංකීර්ණයි. ඩෙල්ටා ඍණයි නම් මූල සංකීර්ණ. ඩෙල්ටා විශාලව සමානයි බිඳුව වෙන මූල තාත්වික වෙනවා. අපි ඩෙල්ටා සමානයි බිඳුව අවස්ථාව ගත්තොත් එහෙම ඩෙල්ටා සමානයි බිඳුව අවස්ථාවේදී තියෙන්නේ තාත්වික වගේම සමපාත වෙච්ච මූල. තාත්විකයි ඒ වගේම එකම මූල තමයි ආයෙත් ලැබිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මෙයා ගමු. x වර්ග ඍණ දෙවාරයක් x ධන 1 සමානයි බිඳුව. මෙන්න මේ වර්ග සමීකරණය ගමු. මේ වර්ග සමීකරණය මම සාධකයෙන් කරොත් අපි ලියන්න පුළුවන් x ඍණ 1 වරක් x ඍණ 1 සමාන බිඳුව. x ඍණ වරක් x ඍණ 1යි. ඊට මේ සාධකයෙන් ලියන්න පුළුවන්. අපි තන මේ වර්ග සමීකරණය විසඳුවොත් අපිට ලැබෙනවා x සමානයි 1 හෝ x සමාන 1යි. දැන් වර්ග සමීකරණයකට මූල දෙකක් තියෙනවා. මෙතන මූල දෙකක් තියෙනවා. ඒ වගේ මේවල තාත්වික සංඛ්‍යා. මේ මූල දෙකක් තියෙන එකේ මේ මූල දෙක තාත්වික සංඛ්‍යා. හැබැයි එකම තාත්වික සංඛ්‍යාව තමයි ආයෙත් රිපීට් වෙලා තියෙන්නේ. x සමාන 1 හෝ x සමාන 1යි. ඒතකොට අපි කියනවා මේ වගේ ඩෙල්ටා සමාන බිඳුව විවේචකයේ බිඳුව වෙච්ච අවස්ථාවකදී අදාළ වර්ගජ සමීකරණේ මූල තාත්වික වෙනවා. ඒ වගේම එක මූල ලැබිලා තියෙනවා. ඒතකොට තාත්වික සමපාත වෙනවා. ආයෙත් එක මූල ලැබිලා තියෙනවා. දෙපාරක් එක මූල ලැබිලා තාත්වික සමපාත වෙනවා කියන්නේ. ඩෙල්ටා සමාන බිඳුවයි නම් දැන් ඩෙල්ටා විශාලව සමාන බිඳුව නම් මූල තාත්වික වෙනවා. ඒතකොට ඒ කතාව හරි තාත්විකයි. ඩෙල්ටා සමාන බිඳුව. ඩෙල්ටා සමාන බිඳුව තුනත් එහෙම තාත්වික වගේම ඒ මූල සමපාත වෙන එකම මූලය ඇදලා දෙන්න x සමාන බිඳුව x සමානයි x සමාන 1 හෝ x සමාන 1. දැන් මෙයා ගත්තොත් මෙයාගේ ඩෙල්ටා බිඳුව වෙනවා. මෙයාගේ ඩෙල්ටා බිඳුව වෙනවා. බිඳුව වෙච්ච අවස්ථාවේදී x සමාන 1 හෝ x සමාන 1 මූල දෙකක් තියෙනවා. හැබැයි මූල දෙකම සමපාත වෙනවා. එකම මූල තමයි ආයෙත් රිපීට් වෙලා තියෙන්නේ. අපි මේ වගේ කෙනෙක්ගේ දල වක්‍රය ගත්තොත් ඩෙල්ටා සමානයි බිඳුව අවස්ථාවේදී ඩෙල්ටා සමාන බිඳුව අවස්ථාවේදී මෙන්න මෙයාගේ දල වක්‍රය ගත්තොත් මෙන්න එයාලා මේ වගේ දල වක්‍රය මෙයාගේ x අක්ෂය ස්පර්ශ කරන් ගිහින් තියෙනවා. එදින ගන්නෑ. මේ x අක්ෂය ස්පර්ශ කරගෙන ගිහිල්ලා ඩෙල්ටා සමානයි බිඳුව වුණොත් එහෙම අදාළ වර්ගජ සමීකරණේ නිර්මාණය වෙන පාදක වෙච්ච වර්ගජ ශ්‍රිතයේ දල වක්‍රය මෙන්න මේ වගේ x අක්ෂය ස්පර්ශ කරන් ගිහිල්ලා තියෙන්නේ. ස්පර්ශ වෙලා එක් තැනකදී විතරයි. ඩෙල්ටා සමාන බිඳුවත්. අන්න ඒ වගේ වෙලාව තමයි සමපාත මූල ලැබෙන්නේ. තාත්වික සමපාත මූල. මේ මූල දෙකක් තියෙනවා. මේ මූල දෙකම එකයි. මූල දෙකම සමපාත වෙලා තියෙන්නේ. ඒ වගේ මේ මූල දෙක තාත්වික සංඛ්‍යාව. ඩෙල්ටා සමාන බිඳුවක්. ඩෙල්ටා විශාල බිඳුවක් වුණොත් එහෙම මේ මූල තාත්විකයි. ඔබ දන්න ඩෙල්ටා විශාල සමාන බිඳුව වුණොත් මූල තාත්වික වෙනවා. ඩෙල්ටා විශාල බිඳුව වුණොත් එහෙම වෙන්නේ මූල තාත්වික වගේම ප්‍රබින්නයි. වෙනස් මූල දෙයක් ඉන්නේ. ඩෙල්ටාට වෙනස් මූල දෙයක් ඉන්නේ. හරියට x ඍණ 3 වරක් x ඍණ 4 සමාන බිඳුව මේ වර්ග සමීකරණය මේ ප්‍රසාරණය කරාම වෙනවා x වර්ගය ඍණ 7x ධන 12 සමාන බිඳුව කියලා වර්ග සමීකරණයක් ගොඩනගෙනවා. දැන් එතකොට මේ වර්ග සමීකරණය විසඳුවාට පස්සේ අපිට ලැබෙන මූල මොනවද? x සමානයි 3 හෝ සමානයි 4යි. මේ දෙන්නම තාත්වික සංඛ්‍යා. ඒ වගේම වෙනස්. දැන් මේක දුන්නේ දෙන්නම තාත්වික සංඛ්‍යා. ඒ වුණාට දෙන්නම එකයි. මෙතනත් ලැබුණේ x සමාන 1යි මෙතනත් ලැබුණේ x සමාන 1යි. හැබැයි මෙතනදී දෙන්නම තාත්වික සංඛ්‍යා වෙනවා විතරක් නෙමෙයි. මේ තාත්වික සංඛ්‍යා එකිනෙක වෙනස් තාත්වික සංඛ්‍යා. සමානයි 3යි x සමානයි 4යි. දෙට විශාල බිඳුව.
අපි මෙයාලක දාලා අපේ ඩෙල්ටා විශාල බිඳුව වෙච්ච අවස්ථාවේදී මෙන්න මේ ax වර්ග ධන bx ධන c කියන සමීකරණය ගොඩනැගෙන පාදක වෙච්ච වර්ග විශිතයි ax වර්ග ධන bx ධන c ගේ දල වක්‍රය ඇන්දොත් එහෙම. එයාලා ඉන්නේ මෙන්න මේ වගේ. x අක්ෂ ඡේදනය කරන්නේ. x අක්ෂය කපලා. දැන් මෙතනනේ ස්පර්ශ කරපේක. මෙතන කපාගෙන ගිහින් මේ තැන් දෙකදී. මෙහෙම ඉන්නේ. ඩෙල්ටා විශාල බිඳුව වෙච්ච අවස්ථාවකදී මේ ax වර්ග ධන bx ධන c කියන වර්ගජ ශ්‍රිතයේ දල වක්‍රය ඇන්දොත් එහෙම එයා මෙන්න මේ වගේ x අක්ෂයේ ඡේදනය කරගෙනම ගිහිල්ලා කපාගෙන ගිහිල්ලා මෙතනනේ ස්පර්ශ කරපේක විතරයි. හැබැයි ඩෙල්ටා විශාල බිඳුවක් වුණොත් මෙන්න මෙහෙම වුණොත් එහෙම මේ ax වර්ග ධන bx ධන c කියන වර්ගජ ශ්‍රිතයේ දල වක්‍රයේ x අක්ෂයේ ඡේදනය කරගෙන x අක්ෂය කපාගෙන ඉස්සරහට යනවා. මේ ඉස්සරහට ගිහලා x අක්ෂයේ ඡේදනය කරන් තවත් ඉස්සරහට ගිහිල්ලා තමයි මෙන්න විශාල බිඳුවක් වුණොත් අපි දන්නවා ගාණි කියන්නේ හේ විශාලයි එක වුණොත් fx සමානයි බිඳුව. සමීකරණයේ මූල ආත්මික ප්‍රබින්න වෙනවා. අර මම ගත්ත උදාහරණෙදී x වර්ග ඍණ 7x ධන 12 සමානයි බිඳුව කියන සමීකරණේ මූල උනානේ x සමානයි 3 x සමානයි 4 අන්න ඒ වගේ මූල. මේ වගේ තාත්වික සංඛ්‍යාත් වෙනවා. හැබැයි එකිනෙකට වෙනස් තාත්වික සංඛ්‍යා වෙනවා කියලා පෙන්වන්නලු. එකිනෙක වෙනස් තාත්වික සංඛ්‍යා වෙනවා කියලා අපිට පෙන්වන්න කියනවා. මෙන්න මෙයා. ඒ විශාල එක වෙද්දි. ඉතින් අපි විවේචකයේ සලකලා මෙන්න මේ fx සමානයි බිඳුව කියන සමීකරණේ විවේචකයේ සලකලා. එයා ධනයි කියලා පෙන්වුවොත්. දැන් අර වගේ තාත්වික ප්‍රබින්න මූලෙන් අපි දන්නවා විවේචකයේ ධන වෙච්ච අවස්ථාවේදී. විවේචකයේ ධන වෙච්ච අවස්ථාවේ තමයි තාත්වික ප්‍රබින්න මූලෙන්. අපි එතකොට මෙයාගේ විවේචකයේ සලකලා මෙන්න මේ fx සමානයි බිඳුව. fx මෙයා මෙන්න මේ fx බිඳුවට සමානලා හැදෙන වර්ග සමීකරණේ fx සමානයි බිඳුව කියන වර්ග සමීකරණේ විවේචකයේ සලකලා ඒ විවේචකයේ ධනයි කියලා පෙන්නුවොත් අපිට කියන කතාව ඔප්පු ගන්න පුළුවන් නේ තාත්වික ප්‍රබින්න මූල ලැබෙනවා කියලා කියන්න පුළුවන් නේ. අපි ඉතින් මෙයා විවේචකයේ සලකනවා. තියදී එක තමයි වර්ගජ සමීකරණය. මූලවල ස්වභාවය එහි විවේචකයේ ලකුණ මත සඳහා පවතී. වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය එහි විවේචකයේ ලකුණ මත රඳා පවතිනවා. නේ? එහි විවේචකයේ මත රඳා පවතිනවා. වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය එහි විවේචකයේ ලකුණ මත රඳා පවතිනවා. අපි දන්නවා විවේචකයේ ලකුණ ධනයි නම් මේ විවේචකයේ ලකුණ ධනයි නම් අදාළ වර්ගජ සමීකරණයට විවේචකයේ ලකුණ ධනයි නම් අදාළ වර්ගජ සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල තියෙනවා. විවේචකයේ ධනයි නම් විවේචකය ධනයි පොසිටිව් නම් අදාළ වර්ග සමීකරණය තාත්වික ප්‍රබින්න මූල. මොකක් හරි වර්ගජ සමීකරණයක විවේචකයේ ධනයි නම් එයාට ඉන්නේ තාත්වික ප්‍රබින්න මූල. තාත්වික වෙනවා ඒ වගේම එකිනෙක වෙනස් මූල තමයි අදාළ වර්ගජ සමීකරණෙට තියෙන්නේ. ඉතින් අපි මෙයාගේ විවේචකයේ සලකලා ඒ විවේචකයේ ධනයි කියලා පෙන්නුවොත් අපිට කියන්න පුළුවන් නේද fx සමානයි බිඳුව සමීකරණේ මූල තාත්වික ප්‍රබින්නයි කියලා. fx සමානයි බිඳුව සමීකරණේ විවේචකයේ සලකලා fx සමානයි බිඳුව සමීකරණේ විවේචකයේ සලකලා ඒ විවේචකයේ ධනයි කියලා පෙන්නුවොත් අපිට පුළුවන් නේද මේ ගාණ කියලා තියෙන දේ ගන්න තාත්වික ප්‍රබින්න මූල තියෙනවා කියලා පෙන්වන්න. ඉතින් අපි ඒකට fx සමානයි බිඳුව සමීකරණේ විවේචකයේ සලකමු. එම නිසා fx සමානයි බිඳුව සමීකරණේ විවේචකය. ඒක ගමු ඩෙල්ටා කියලා ගමුකෝ. මෙයාගේ fx සමානයි බිඳුව සමීකරණේ විවේචකය ඩෙල්ටා කියලා ගමු. විවේචකයේ ඩෙල්ටා සලකමු.
ඩෙල්ටා විශාලයි බිඳුව වෙන fx සමානයි බිඳුව සමීකරණයේ මූල තාත්වික ප්‍රභින්න වෙනවා. fx සමාන බිඳුව සමීකරණයේ විවේචකයේ සලකලා ඒ විවේචකයේ ධනයි කියලා පෙන්නුවොත් එතකොට අපිට කියන්න පුළුවන් fx සමානයි බිඳුව සමීකරණයේ මූල තාත්වික ප්‍රභින්න වෙනවා කියලා. අපි විවේචකයේ සලකමු. ඩෙල්ටා සමාන අපි දන්න විවේචකයේ ලියන්න පුළුවන් x පදයේ සංගුණකයේ වර්ගය න මෙන්න දෙවාරයක් කේදනිකයේ වර්ගය. ඍණ 4 වරක් x වර්ග පදයේ සංගුණකයේ 1යි. වරක් නේද පදේ කේරණ තුනේ වර්ගය. සුළු කරොත් මේ දෙකේ වර්ගය 4යි කේදනිකයේ වර්ගය කේදනිකයේ වර්ගය 4 වරක් එක් වරක් කේරණ තුනේ වර්ගය කියන්නේ කේරණ තුනේ වර්ගය. මම 4ක් පොදුවේ එළියට ගන්න පුළුවන්. මේ වර්ග දෙක අන්තරයක් තියෙන්නේ. වර්ග දෙක අතර අපි සාධක වෙන් කරමු. දැන් k ට k කැපිලා යනවා. උදාන 3 කියන්නේ 4යි. 4 වරක් k දාන k කියන්නේ 2යි k එක ඍණ 3යි කියන්නේ ඍණ 2යි. එහෙනම් දෙවාරයක් k ඍණ 2යි කියන්නේ අපිට දෙයක් පොදු අරන් ලියන්න පුළුවන් දෙවාරයක් k ඍණ 1යි. එහෙනම් දැන් ඩෙල්ටා සමානයි කීයද? 4 වරක් 4 16යි 16 වරක් 2 32යි. 32 වරක් k ඍණ 1යි. එහෙනම් මේ fx සමානයි බිඳුව කියන සමීකරණයේ විවේචකයේ ඩෙල්ටා අපිට මෙහෙම ලියන්න පුළුවන් 32 වරක් k ඍණ 1යි කියලා. දැන් අපිට පෙන්න ගන්න පුළුවන් නම් k විශාලයි එකේදී මෙන්න මේ ඩෙල්ටා කියන එක න ධන වෙනවා කියලා. k විශාලයි එකේදී මේ ඩෙල්ටා කියන එක න ධන වෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ඩෙල්ටා ධනයි කියලා. නේ? k විශාලයි එකේදී මේ ඩෙල්ටා කියන එක න නැත්නම් විවේචකයේ ධනයි නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වර්ගජ සමීකරණය fx සමානයි බිඳුව වර්ගජ සමීකරණයේ මූල තාත්වික ප්‍රභින්න වෙනවා කියලා. මෙන්න මේ ඩෙල්ටා කියන එක න ධනයි නම් අපිට කියන්න පුළුවන් fx සමානයි බිඳුව කියන සමීකරණේ fx සමානයි බිඳුව කියන සමීකරණේ මේ මූල තාත්වික ප්‍රභින්න වෙනවා කියලා. අපිට ගාන දීලා දෙන k විශාල 1යි කියලා. නේ? නමුත් k විශාල 1යි. k විශාල 1යි කියන්නේ මොකද්ද? k ඍණ 1 විශාලයි බිඳුව වෙනවනේ. අපි දන්නවා අසමානතාවයක දිගටම එකම තාත්වික සංඛ්‍යා අඩු ගන්න පුළුවන්. මම දෙකෙන්ම දෙපැත්තෙන්ම අඩු කරනවා. එකක් අඩු කරාම මේක ලැබෙනවා නේ. එහෙනම් අපිට දීලා දෙනවා k විශාල 1යි කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් k ඍණ 1 විශාලයි බිඳුවයි කියලා. k ඍණ 1 විශාලයි බිඳුව. එහෙනම් අපිට මෙන්න මේක දිහා බලලා කියන්න පුළුවන් k ඍණ 1 කියන්නේ ඩෙල්ටා බෙදීම 31යි නේ. අපිට මෙයා දිහා බලලා කියන්න පුළුවන් k ඍණ 1 k ඍණ 1 සමානයි ඩෙල්ටා බෙදීම 32යි. ගන්න මේ මගේ පළවෙනි සමීකරණය ඩෙල්ටා බෙදීම 32. k ඍණ 1 කියන්නේ ඩෙල්ටා බෙදීම 32යි. ඉතින් එහෙනම් අපි දන්නවා k ඍණ 1 කියන්නේ ධන සංඛ්‍යාවක්. k ඍණ 1 විශාල බිඳුවයි. එහෙනම් මම එකෙන් ආදේශ කරොත් එකෙන් k ඍණ 1ට මෙන්න මේක ආදේශ කරොත් ඩෙල්ටා බෙදීම 32. කියන එක න විශාලයි බිඳුවයි. 32 කියන්නේ ධන තාත්වික සංඛ්‍යාවක්. ඔබ දන්නා අසමානතාවයක දෙපැත්තම එකම ධන තාත්වික සංඛ්‍යාවෙන් ගුණ ගන්න පුළුවන් ලකුණේ දිශාව වෙනස් කරන්න නැතුව. එහෙනම් මම දෙපැත්තම 32කින් ගුණ කරොත් මට පෙන්වන්න පුළුවන් නේද? ඩෙල්ටා විශාලයි බිඳුවයි කියලා. ඩෙල්ටා විශාලයි බිඳුව දෙපැත්තම 32කින් ගුණ කරා. දෙපැත්තම 32න් ධන 32නේ තියෙන්නේ. ධනනේ තියෙන මෙතන. අපිට අසමානතාවයක දෙපැත්තම එකම ධන තාත්වික සංඛ්‍යාවෙන් ගුණ ගන්න පුළුවන්. මේ ලකුණ වෙනස් කරන්න නැතුව මේ දෙපැත්තම ධන 32කින් ගුණ කරා. ඒතකොට මට ඩෙල්ටා විශාලයි බිඳුවයි කියලා. දැන් අපිට කරගන්න ඕන දේ නේද මේ තියෙන්නේ. ඩෙල්ටා විශාලයි බිඳුව නම් fx සමානයි බිඳුව සමීකරණයේ මූල තාත්වික ප්‍රභින්න වෙන්නේ. අපි පෙන්වුවා ඩෙල්ටා විශාලයි බිඳුවයි කියලා. අපි පෙන්වුවා ඩෙල්ටා විශාලයි බිඳුවයි. එහෙනම් එම නිසා නේ ඩෙල්ටා විශාලයි බිඳුව නම් fx සමාන බිඳුව සමීකරණයේ මූල තාත්වික ප්‍රභින්න වේ කියලා අපි කිව්වා. දැන් අපි පෙන්වුවා ඩෙල්ටා විශාල බිඳුවයි කියලා. එහෙනම් එම නිසා
fx සමානයි බිඳුව සමීකරණය මූලයක් ආර්ථික පින්න ඩෙල්ටා විශාල බිඳුවයි කියලා පෙන්නවා. ඩෙල්ටා විශාල බිඳුවයි කියලා පෙන්නපු නිසා දැන් අපිට කියන්න පුළුවන් fx සමාන බිඳුව. නැත්නම් මේ x වර්ගයෙන් දෙවාරයක් a ධන 1 වරක් x ධන k ඍණ 3 වර්ගය සමාන බිඳුව කියන වර්ග සමීකරණයේ මූල තාත්වික ප්‍රභින්නයි. ඉතින් අපි අර ගාණ කියන පළවෙනි කොටස කරා. අපිට ගාණ ඊළඟට කියනවා මෙම මූල ඇල්ෆා හා බීටා යයි ගනිමු. k ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා ලියා දක්වා. ඇල්ෆා හා බීටා දෙකම ධන වන පරිදි වූ k අගයන් සොයන්න. අපිට කියනවා fx සමාන බිඳුව. අපි fx කියලා ගත්තේ අපිට අර ඉස්සර දීපිච්ච වර්ගජ සමීකරණයට අදාළ වර්ග චිතයනේ. fx කියන්නේ සමානයි බිඳුව. සමානයි බිඳුව. මෙන්න මේ වර්ගජ සමීකරණයේ මූල x සමානයි ඇල්ෆා x සමානයි බීටා කියලා ගන්න දීලා තියෙනවා. අපිට කියනවා k ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා ලියා දක්වා. ඇල්ෆා හා බීටා දෙකම ධන වන පරිදි වූ k හි අගයන් සොයන්න. අපිට කියනවා fx සමානයි බිඳුව වර්ග සමීකරණයේ මූල x සමානයි ඇල්ෆා x සමානයි බීටා කියලා. ඇල්ෆා ධන බීටයි ඇල්ෆා බීටයි k ඇසුරෙන් ලියලා ඇල්ෆා බීටයි දෙන්නම ධන වෙන විදිහට ඉන්න k හි අගය සොයන්න. අපි දන්නවා කිසියම් බහුපද සමීකරණ දෙයකට එකම මූල තියෙනවා නම් අදාළ බහුපද සමීකරණ දෙක නිර්මාණය වෙන්න හේතු වෙච්ච බහුපද ශ්‍රිත දෙකේ අනුරූප පදවල සංගුණක සමානුපාතයක් ගන්න. කිසියම් බහුපද සමීකරණ දෙකකට එකම මූල තියෙනවා නම් ඒ බහුපද සමීකරණ දෙක නිර්මාණය වෙන්න හේතු වෙච්ච බහුපද ශ්‍රිත දෙකේ අනුරූප පදවල සංගුණක සමානුපාතයක් ගන්නවා. දැන් බහුපද ශ්‍රිත දෙකක් සර්ව සමානයි නම් අනුරූප පදවල සංගුණක සමාන වෙනවා. හැබැයි බහුපද සමීකරණ දෙක බහුපද සමීකරණ දෙකකට එකම මූල තියෙනවා නම් අදාළ බහුපද සමීකරණ දෙක නිර්මාණය වෙන්න හේතු වෙච්ච බහුපද ශ්‍රිතවල අනුරූප පදවල සංගුණක සමානුපාතයක් ගන්නවා. දැන් x සමානයි ඇල්ෆා x සමානයි බීටයි fx සමානයි බිඳුවේ මූල තමයි. හැබැයි x සමානයි ඇල්ෆා x සමානයි බීටයි මූල වෙන්නේ fx සමානයි බිඳුව කියන වර්ග සමීකරණයට විතරක් නෙමෙයි. තවත් වර්ග සමීකරණ වලට x සමානයි ඇල්ෆා x සමානයි බීටා මූල වෙන්න පුළුවන්. එතකොට ඒ වර්ගජ සමීකරණයි මේ වර්ග සමීකරණයයි ගත්තොත් එහෙම එක මූලනේ තියෙන්නේ. එහෙනම් අර අනිත් වර්ග සමීකරණ වල අනුරූප පදවල සංගුණකයි මෙන්න මේ fx සමානයි බිඳුව කියන වර්ග සමීකරණයේ අනුරූප පදවල සංගුණකයි සමානුපාතයක් ගන්නවා. ඉතින් මම සලකනවා x සමානයි ඇල්ෆා x සමානයි බීටායි වෙන තවත් වර්ගජ සමීකරණයක්. අපිට පහසුවෙන්ම ලියන්න පුළුවන් x න ඇල්ෆා x න බීටා සමානයි බිඳුවයි. මෙන්න මෙයාගේ මූලත් මේ ඇල්ෆා x න බීටා කියන එකේනාගේ මූල x සමානයි ඇල්ෆා x සමානයි බීටා. මම මෙයා ප්‍රසාරණය කරලා ලිව්වොත් x වර්ගය ඍණ ඇල්ෆා ධන බීටා වරක් x ධන ඇල්ෆා බීටා සමානයි බිඳුව. මෙයාගේ මූලත් x සමානයි ඇල්ෆා x සමානයි බීටා. කිසියම් බහුපද සමීකරණ දෙකකට එකම මූල තියෙනවා නම් අදාළ බහුපද සමීකරණයේ නිර්මාණය වෙන්න හේතු වෙච්ච බහුපද ශ්‍රිතවල අනුරූප පදවල සංගුණක සමානුපාතයක් ගන්නවා. දැන් වර්ගජ සමීකරණ කියන්නේ බහුපද සමීකරණ જાතියක්ම තමයි. මාත්‍රය දෙක වෙච්ච බහුපද සමීකරණ. වර්ග සමීකරණ කියන්නේ මාත්‍රය දෙක වෙච්ච බහුපද සමීකරණ. ඉතින් මෙයාලත් අර කතාව පිළිපදිනවා. මේ දෙන්නටම තියෙන්නේ සමාන මූල. එහෙනම් මෙන්න මේ වර්ග සමීකරණේ අනුරූප පදවල සංගුණක සමානුපාතයක් ගන්නවා. ඉතින් එහෙනම් මට ලියන්න පුළුවන් නේද? මේ දෙන්නගේ සලකලා. තීරක ලියමු. කිසියම් බහුපද සමීකරණ දෙක එකම මූල පවතින අදාළ බහුපද සමීකරණ
නිර්මාණය වීමට හේතු වෙච්ච බහුපද ත්‍රිතවල අනුරූප පදවල සමානුපාතයක් ගන්න. කිසියම් බහුපද සමීකරණ දෙකකට එකම මූල පවතී නම් අදාළ බහුපද සමීකරණ නිර්මාණය වීමට හේතු වූ බහුපද ශ්‍රිතවල අනුරූප පදවල සංගුණක සමානුපාත වේ. දැන් මේ දෙන්නටම තියෙන්නේ එකම මූල. මේ දෙන්න මාත්‍රය දෙක වෙච්ච බහුපද සමීකරණ වර්ග සමීකරණය දෙන්නේ. මෙයයි මේ වර්ග සමීකරණ දෙන්නේ. එහෙනම් මාත්‍රය දෙක වෙච්ච බහුපද සමීකරණ දෙන්නේ. එහෙනම් මේ දෙන්නටම තියෙන එකම මූල නිසා මේ කතාව යාලා පිළිපදිනවා. එම නිසා අපිට ලියන්න පුළුවන්. එම නිසා මේ x වර්ග පදයේ සංගුණකය මෙන්න මේ වර්ග සමීකරණ x වර්ග පදයේ සංගුණකය බෙදීම මෙන්න මේ වර්ග සමීකරණ x වර්ග පදයේ සංගුණකය. කියන්නේ එක බෙදීම එක සමාන වෙනවා. මෙන්න මේ වර්ගජ සමීකරණේ x පදයේ සංගුණකය. ඒ කියන්නේ ඍණ ඇල්ෆා ධන බීටා බෙදීම මෙන්න මේ වර්ග සමීකරණේ x පදයේ සංගුණකය. ඍණ දෙපාරයක් k ධන 1 සමාන වෙනවා. මෙන්න මේ වර්ග සමීකරණේ නියත පදේ කියන්නේ ඇල්ෆා බීටා බෙදීම මේ වර්ග සමීකරණේ නියත පදේ k ඍණ 3 වර්ගය. දැන් මේ වර්ග සමීකරණයටයි මේ වර්ග සමීකරණයට දෙන්නටම ඉන්නේ එකම මූල. එහෙනම් අනුරූප පදවල සංගුණක සමානුපාතයක් ගන්න එක තමයි ලියලා තියෙන්නේ. ඉතින් මම මේක ගන්නවා මගේ දෙවෙනි සම්බන්ධතාවය කියලා. මේක මගේ තුන්වෙනි සම්බන්ධතාවය. දෙකෙන් එන මම ලියන්න පුළුවන්. දෙකෙන් එක බෙදීම එක සමානයි මේ ඍණ අහෝසි වෙනවනේ. ඇල්ෆා ධන බීටා බෙදීම දෙවාරයක් k ධන 1. මට මෙතන ලියන්න පුළුවන් ඇල්ෆා ධන බීටා සමානයි දෙවාරයක් k ධන 1. මේක ගන්න දෙක කියලා. තාම මේක අපිට අවශ්‍ය කරන උත්තරයක්. අපිට ගාන කියනවා ඇල්ෆා ධන බීටා k අසුරු ලියන්නේ k අසුරු ලිව්වේ. එහෙනම් මේ එක අවශ්‍ය උත්තරයක්. එක අවශ්‍ය උත්තරයක් නෑ. දැන් තුනෙන් අපිට ලියන්න පුළුවන් එක බෙදීම එක නේ. තුන කියන්නේ මේ සම්බන්ධතාවයනේ. එක බෙදීම එක සමානයි ඇල්ෆා බීටා බෙදීම k ඍණ 3 වර්ගය. එහෙනම් මේකෙන් අපිට ලියන්න පුළුවන් ඇල්ෆා බීටා සමානයි k ඍණ 3 වර්ගය. අවස් ගුණ කරලා අපිට ලියන්න පුළුවන් ඇල්ෆා බීටා සමානයි k ඍණ 3 වර්ගය කියලා. මම මේක ගන්න මේ තුන්වෙනි සමීකරණය. හරි. අපිට ගානේ කියන තව කොටසක් අපි කරා. ඇල්ෆා ධන බීටා k ඇස්ට්‍රන් ලිව්වා. ඇල්ෆා බීටා k ඇස්ට්‍රන් ලිව්වා. ඊට අපිට ගානේ කියනවා ඇල්ෆා හා බීටා දෙකම ධනවන පරිදි වූ k හි අගයන් සොයන්න. දැන් අපි ඇල්ෆා ධන බීටාට k ඇස්ට්‍රන් ප්‍රකාශයෙන් ලිව්වා. ඇල්ෆා බීටාට k ඇස්ට්‍රන් ප්‍රකාශයෙන් ලිව්වා. ඊට පස්සේ අපිට ගානේ කියනවා ඇල්ෆා බීටායි දෙන්නම ධන වෙන විදිහට k හි අගයන් සොයන්නලු. අපි ගත්තොත් ධන සංඛ්‍යා දෙකක් අපි උදාහරණයක් විදිහට ගමුකෝ 3යි 5යි ගමුකෝ 3යි 5යි ගත්තොත් එහෙම 3 ධන 5 එන්නේ 8යි 3 ධන 5 කියන්නේ 8යි කියන්නේ ධන සංඛ්‍යාව 3 වරක් 5 ගත්තොත් එහෙම 15 එයත් ධන සංඛ්‍යාව 3යි 5යි ගත්තොත් එහෙම ඒ සංඛ්‍යා දෙකේ එකතුවක් ධන සංඛ්‍යාවක් ගුණිතයක් ධන සංඛ්‍යාවක් අපි තව සංඛ්‍යා දෙකක් ගමු ඍණ 1යි 3යි ඍණ 1යි 3යි ගත්තොත් එහෙම ඍණ 1යි ඍණ 3යි ගමුකෝ ඍණ 1යි ඍණ 3යි ගත්තොත් එහෙම ඒ සංඛ්‍යා දෙකේ එකතුව. ඒ කියන්නේ ඍණ 3 ධන ඍණ 1. කියන්නේ ඍණ 4යි. මේ ඍණ සංඛ්‍යාවක් මේ ඍණ සංඛ්‍යා දෙක එකතු වෙලා අපිට ලැබුණු ඍණ සංඛ්‍යාව. දැන් බිඳුව. අපි මෙන්න මේ ඍණ සංඛ්‍යා දෙකේ ගුණිතය ගමු. ඍණ 3 වරක් ඍණ 1යි. කියන්නේ ධන 3යි. ඍණ 3 වරක් ඍණ 1 ධන 3යි. දැන් ඍණ සංඛ්‍යා දෙකක් එකතු වෙලා ලැබෙන ඍණ සංඛ්‍යාව. ඍණ සංඛ්‍යා දෙකක් ගුණ වුණාම ලැබුණේ ධන සංඛ්‍යාව. අපි තව සංඛ්‍යා දෙකක් ගමු. ඍණ 2යි ධන 3යි. ඍණ 2යි ධන 3යි එකතු කරලා බලමු. ඍණ 2 ධන 3 කියන්නේ 1යි. ඒ ධන සංඛ්‍යාව. මේ දෙන ගුණ කරලා බැලුවොත් ඍණ 2 වරක් 3 කියන්නේ ඍණ 2 වරක් 3 කියන්නේ ඍණ 6යි. ඍණ සංඛ්‍යාව. මේ පේනවද? කිසියම් සංඛ්‍යා දෙකක් ධනයි නම්
ඒ සංඛ්‍යා දෙකේ එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. කිසියම් සංඛ්‍යා දෙකක් ධනයි නම් ඒ සංඛ්‍යා දෙකේ එකතුවක් ධන වෙලා ගුණිතයක් ධන වෙලා. කිසියම් සංඛ්‍යා දෙකක් නේ ඍණ කරගෙන කිසියම් සංඛ්‍යා දෙකක් ඍණයි නම් ඒ සංඛ්‍යා දෙකම රිනයි න. ඒ දෙන්නගේ එකතුව රින වෙලා ගුණිත ධන වෙලා මේ රිනයි ගුණ වෙලා ධන වෙලා. අපි දන්නවා රින සංඛ්‍යාවක් වැඩි කියන රින සංඛ්‍යාවක් ධනයි. මේ ධන වෙලා. ඈ කිසියම් සංඛ්‍යා යුගලයක් රිනයි න. ඒ කියන්නේ සංඛ්‍යා දෙකම රිනයි න. රින සංඛ්‍යා දැන් නම් තියෙන්නේ. ඒ සංඛ්‍යා දෙකේ එකතුවක් රිනයි. හැබැයි ගුණිතය ධනයි. අපි තව සංඛ්‍යා යුගලයක් ගත්තොත් එක සංඛ්‍යාවක් රිනලා අනිත් සංඛ්‍යාව ධනයි කියලා. හරි? එක සංඛ්‍යාවක් රිනයි අනිත් සංඛ්‍යාව ධනයි කියලා. අපිට වාරේන මේ ගුණිතය රිනයි. හැබැයි එකතුව ධන වෙන්න හෝ ඍණ වෙන්නම ඕනේද නේ? දැන් මෙතන ඍණ 2යි ඍණ 3යි ගත්තේ නම් මෙතන එකතුව ධන සංඛ්‍යාවක් ආවා. අපි මෙහෙම හිතමු. අපි ඍණ 3යි ධන 2යි ඉස්සල කරලා බලමු. ඍණ 3යි ධන 2යි එකතු කරාට පස්සේ තියෙන්නේ ඍණ 3 ධන 2 කියන්නේ ඍණ 1යි. ඒක ඍණ සංඛ්‍යාව. ගුණිතය ඍණ 3 වර 2යි. ඒ කියන්නේ ඍණ 6යි. ඈ ඍණ සංඛ්‍යාව. කිසියම් සංඛ්‍යා යුගලයක් හරි කිසියම් සංඛ්‍යා යුගලයක එක් සංඛ්‍යාවක් ඍණ වෙලා අනිත් සංඛ්‍යාව ධන වුණොත් අපිට ඒ සංඛ්‍යාවල එකතුවෙන් එහෙම ලොකු අදහසක් ගන්න බෑ. මේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. කිසියම් සංඛ්‍යා යුගලයක එක් සංඛ්‍යාවක් ඍණ වෙලා අනිත් සංඛ්‍යාව ධනයි නම් අපිට එකතුවෙන් එහෙම නිශ්චිත තීරණයක් ගන්න බෑ. මොකද එකතුව සමහර ලාවට ධන වෙනවා සමහර ලාවට ඍණ වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම ගුණිතේ ඍණ වෙනවා. එක් සංඛ්‍යාවක් ධන වෙලා එක් සංඛ්‍යාවක් ඍණ වුණොත් අනිවාර්යයෙන්ම ගුණිතේ ඍණ වෙනවා. එතකොට අපිට ඒකෙන් තීරණය ගන්න පුළුවන් සංඛ්‍යා දෙකේ එක් සංඛ්‍යාවක් වෙනවා එක් සංඛ්‍යාවක් ධනයි කියලා. එතකොට අපිට ගානේ කියන්නේ ඇල්ෆයි බීටයි දෙන්නම ධන වන පරිදි. කේසියක් ගැන සනේ. ඒ කියන්නේ මේ අවස්ථාව නේද? උදාහරණ කිසියම් සංඛ්‍යා දෙකක් ධනයි නම් කිසියම් සංඛ්‍යා දෙකක් ධනයි නම් ඒ සංඛ්‍යා දෙකේ එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. කිසියම් සංඛ්‍යා දෙකක් ධනයි නම් ඒ සංඛ්‍යා දෙකේ එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. දැන් ඇල්ෆයි බීටයි දෙන්නම ධනයි නම් ඇල්ෆයි බීටයි දෙන්නම ධනයි නම් ඒ සංඛ්‍යා දෙකේ එකතුවක් ධන වෙනවා ගුණිතයක් ධන වෙනවා. මෙන්න මේ කතාවමයි. 3යි 5යි කියන්නේ ධන සංඛ්‍යා දෙකක්. 3 ධන 5 කියන්නේ 8යි ධන සංඛ්‍යාවක් ලැබෙන්නේ. 3 වරක් 5 15 ධන සංඛ්‍යාවක් ලැබෙන්නේ. ඒ වගේ ඇල්ෆයි බීටයි ඇල්ෆා සහ බීටා කියන දෙන්න ධන සංඛ්‍යා දෙකක් නම් ඒ දෙන්නගේ එකතුවක් ධන වෙන්න ඕන ගුණිතයක් ධන වෙන්න ඕන. ඉතින් අපි උපකල්පනය කරමු ඇල්ෆයි බීටයි ධනයි කියලා. ඇල්ෆයි බීටයි ධනයි කියලා උපකල්පනය කරලා මේ වගේ අසමානතා දෙකක් ලියලා ඒ අසමානතා ඇසුරෙන් අපිට ඇල්ෆයි බීටයි ධන වෙන විදිහට කේව හොයාගන්න පුළුවන් නේ. අපි මේ සම්බන්ධතා මම දෙක වෙනම ලියා ගන්න. මේ සම්බන්ධතා දෙක මම වෙනම ලියා ගන්න. ඇල්ෆා ධන බීටා සමානයි දෙවාරයක් ඒ ධන වගේ දෙවෙනි සාවේ ඇල්ෆා බීටා සමානයි තේරෙන 3 වර්ගය වගේ තුන්වෙනි සම්බන්ධය. එහෙනම් දැන් අපි දන්නවා කිසියම් සංඛ්‍යා දෙකක් ධනයි නම් ඒ සංඛ්‍යා දෙකම ධනයි නම් එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. කිසියම් සංඛ්‍යා දෙකක් දෙකම ඍණයි නම් එකතුවක් ඍණයි ගුණිතේ ධනයි. එකතුව ඍණයි ගුණිතේ ධනයි. කිසියම් සංඛ්‍යා දෙකක් ඍණයි නම් එකතුව ඍණයි ගුණිතේ ධනයි. කිසියම් සංඛ්‍යා දෙකක එක සංඛ්‍යාවක් ඍණයි එක සංඛ්‍යාවක් ධනයි නම් අපිට එකතුවෙන් කිසිම අදහසක් ගන්න බෑ. හැබැයි ගුණිතේ අනිවාර්යෙන්ම ඍණයි. එකතුවෙන් එහෙම අදහසක් ගන්න බෑ. එකතුව අදාළ සංඛ්‍යාවල විශාලත්වය මත රඳාපවතිනවා. නේ? දැන් උදාහරණයක් විදිහට මේ ඍණ 2යි ඍණ 3යි ගත්තොත් එහෙම ඍණ 2 ධන 3 සමාන 1 කියන එක තමයි. අපි ධන සංඛ්‍යාවේ විශාලත්වය ධන සංඛ්‍යාවේ විශාලත්වය ඍණ සංඛ්‍යාවේ විශාලත්වයට වඩා වැඩි වෙනවා. ධන සංඛ්‍යාවේ විශාලත්වය ඍණ සංඛ්‍යාවේ විශාලත්වයට වඩා වැඩි වෙනවා. මේ ඍණ දෙකේ විශාලත්වය يعني ඍණ දෙකේ මාපාංකය 2යිනේ. දෙකේ විශාලත්වය 2යි. හැබැයි සංඛ්‍යාව ඍණයි. දෙකේ විශාලත්වය මේ සංඛ්‍යාවේ විශාලත්වය 2යි. ධන සංඛ්‍යාවේ විශාලත්වයට වඩා ඍණ සංඛ්‍යාවේ විශාලත්වය කුඩායි නම් අපිට එකතු වෙයි ධන සංඛ්‍යාවක් ලැබෙනවා. හැබැයි ඍණ සංඛ්‍යාවේ විශාලත්වය ධන සංඛ්‍යාවේ විශාලත්වයට වඩා වැඩි නම් එකතු වෙයිදී අපිට ඍණාගයක් ලැබෙනවා. ඒ නිසා අපිට නිශ්චිතවම එහෙම සංඛ්‍යා දෙක එක සංඛ්‍යාවක් ඍණවල අනිත් සංඛ්‍යාව ධනයි නම් එකතුවෙන් අපිට එහෙම නිශ්චිතව තීරණයක් ගන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම මේ දෙන ಗುಣ කරොත්
ලැබෙන එක්කෙනා ඍණයි. මේ දෙන ಗುಣ කරොත් ලැබෙන එක්කෙනා අනිවාර්යෙන්ම ඍණයි. කිසියම් සංඛ්‍යා යුගලයක එක් සංඛ්‍යාවක් ධන වෙලා අනිත් සංඛ්‍යාව ඍණ වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ සංඛ්‍යා දෙකේ ගුණිතය ඍණයි. එතකොට දැන් අපිට කියන්නේ ඇල්ෆා බීටයි ධනයි. ඇල්ෆා බීටයි ධන වෙන විදිහට කෙහි අගයන්ස් හොයන්නේ කියලා. ඇල්ෆා බීටයි ධන වෙන විදිහට. ඇල්ෆා බීටයි ධන වෙනවා කියන්නේ ඇල්ෆා ධන බීට ධන වෙන්න ඕන. ඒ වගේම ඇල්ෆා බීටත් ධන වෙන්න ඕන. නේ? ඇල්ෆා ධන බීටත් ඇල්ෆා ධන බීට ධන වෙලා ඇල්ෆා බීට ගුණිතයක් ධන වෙන්න ඕන. අපි දන්නවා කිසියම් සංඛ්‍යා යුගලයක සංඛ්‍යා දෙකම ධනයි නම් ඒ සංඛ්‍යා දෙක එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. ඉතින් එහෙනම් ඇල්ෆායි බීටයි ධන වෙනවා. ඇල්ෆා බීටා විශාලයි බිඳුව වනසේ k සෙවීමට. හරි? ඇල්ෆා බීටා ධන වෙන විදිහට k හොයන්නම අපි ඇල්ෆා බීටා ධනයි කියලා හිතලා අසමානතාවල් ලියලා අසමානතා ඇසුරෙන් ලැබෙන k ගැන තමයි අපිට ගන්න වෙන්නේ නේ. එහෙනම් ඇල්ෆායි බීටායි දෙන්නම ධන වෙන අපි දන්නවා ඇල්ෆා ධන බීටා ධනයි. ඇල්ෆා ධන ඇල්ෆායි බීටායි ධනයි නම් ඇල්ෆා ධන බීටා විශාලයි බිඳුව විය යුතුයි නේ. වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. දෙකෙන් දෙවෙනි සමීකරණේ ඇල්ෆා ධන බීටා කියන්නේ දෙවාරයක් k ධන 1යි. මේ දෙවෙනි සම්බන්ධතාවයෙන් ඇල්ෆා ධන බීටා කියන්නේ දෙවාරයක් k ධන 1යි. එහෙනම් මට මෙතනින් කියන්න පුළුවන් අපිට අසමානතාවක දෙපැත්තම එකම ධන සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදුවාම එනවා k ධන 1 විශාල බිඳුවයි කියලා. එහෙනම් දෙපැත්ත k ධන 1 විශාල බිඳුවයි කියන එක නේද දෙපැත්තම එකක් අඩු කරාට පස්සේ ලැබෙනවා k විශාලයි ඍණ 1යි. මේ එක් සම්බන්ධතාවයක්. මේ ඇල්ෆා ධන බීටා ධන වෙන්න. හැබැයි අපි දන්නවා කිසියම් තාත්වික සංඛ්‍යා දෙකක් ධනයි නම් එකතුවක් ධනයි ගුණිතයක් ධන වෙනවා. දැන් මෙතන එකතුව ධනයි. නේ? මෙතන එකතුව ධනයි. හැබැයි මේක විතරක් වෙලා මදි. කිසියම් තාත්වික සංඛ්‍යා දෙකක්ම ධනයි නම් එකතුවක් ධන වෙනවා ගුණිතයක් ධන වෙනවා. දැන් එකතුව ධන වෙන්නේ k විශාලයි ඍණ 1 වුණාම ඇති. ගුණිතය ධන වෙන්න. ඇල්ෆා බීටා ධන වේ නම් ඇල්ෆා ධන බීටා විශාලයි බිඳ විය යුතුයි. දෙකෙන් මේ දෙවෙනි සම්බන්ධතාවයෙන් අපිට k විශාලයි ඍණ 1යි කියලා වෙනවා. මම මේක මගේ හතරවෙනි අසමානතාවය කියලා ගන්නවා. හරි? k විශාලයි ඍණ 1යි කියන්නේ මගේ හතරවෙනි අසමානතාවය. තවද ඇල්ෆා බීටා ගුණිතයක් ධන වෙනවා. ඇල්ෆා ධන බීටා විශාලයි බිඳු වුණා වගේම ඇල්ෆා වරක් බීටා ධන වෙනවා. ඒතකොට තමයි අපිට කියන්න පුළුවන් ඇල්ෆා බීටා දෙකම ධන සංඛ්‍යා කියලා. අපි දන්නවා ඇල්ෆා බීටා කියන එක අපිට තුනෙන් ලියන්න පුළුවන්. k ඍණ 3 වර්ගය. k ඍණ 3 වර්ගය කියලා ලියන්න පුළුවන් ඇල්ෆා බීටාගේ ගුණිතය. හැබැයි මේක දිහා බලන්න මේ k 3 උනේ නැත්තම් k අසමානයි 3යි නම් අනිත් සියලුම k අගයන් සඳහා මේ කතාව නිවැරදි නේද? මේ k සමානයි 3 වුණොත් එහෙම k සමානයි 3 වුණොත් මේක බිඳුවක් නෑ. හැබැයි අපිට බිඳුවක් වෙන්න ඕනේ නෑ. විශාල බිඳුව විශාල බිඳුව වෙන විදිහට විතරයි අපිට කියලා හොයන්න. k අසමානයි 3 වුණොත් k ඍණ 3 වර්ගය කියන එක නා ඕනෑම k කෙනෙක්ට නිවැරදි නේ. එහෙනම් මෙහෙම වෙන්න k කියන එක නා ආත්තික සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ වගේම k අසමානයි 3 වෙන්නත් ඕන. ඒකට මේක මගේ පස්වෙනි අසමානතාවය. අසමාන ලකුණක් තියෙන අසමානතාවයක්. එහෙනම් මෙන්න මේ අවශ්‍යතාවයන් දෙකම තෘප්ත වෙන විදිහට ඉන්න කේලාව තමයි අපිට අවශ්‍ය. දැන් ඇල්ෆා ධන බීටා කියන එකතුව ධන වෙන්න k ඍණ 1කට වඩා විශාල වුණොත් ඇති. ඇල්ෆා බීටා ගුණිතය ධන වෙන්න k අසමානයි 3 වුණොත් ඇති. ඒත් මේ දෙකම වෙන්න මේ දෙන්නගෙම එකතු දෙන්නගෙම සංයෝජනය ගන්න ඕනේ. නේ? එතකොට අපිට මෙයාවයි දෙන්නව සලකලා මේ දෙන්නටම පොදු කලාපය තමයි තෝරගන්න වෙන්නේ. මොකද දෙන්නටම පොදු කලාපය තමයි මේ දෙන්නම මෙන්න මේ අවශ්‍ය දෙකම සම්පූර්ණ වෙනවා. ඇල්ෆා ධන බීටා ධන වෙලා ඇල්ෆා බීටා ගුණිත දෙකම ධන වෙන්නේ මෙන්න මේ දෙකටම පොදු කලාපය තුල. දන්නවා කිසියම් තාත්වික සංඛ්‍යා දෙකක් ධනයි නම් එකතුවක් ධන වෙන්න ඕන ගුණිතයක් ධන වෙන්න. ඒතර මේ කතා දෙකම නිවැරදි වෙන්න ඕන. එහෙනම් මේ දෙකම නිවැරදි වෙන විදිහට කියලා ඉන්නේ මේ දෙන්නටම පොදු කලාපේ.
මම මේ 4යි 5යි කියන අසමානතා දෙක සලකනවා. දෙකෙන්. එනේ k. k කියන එක නා ඍණ 1ට වඩා වැඩි වෙන්න ඕනේ. හැබැයි ඍණ 1ට සමාන දෙන්න මෙතන බිඳුව මේ රවුම පාට ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ k අසමානයි 3 වෙන්නත් ඕනේ. නේද? අංක 3 දින දැන්ට k එන්න බෑ. k කියන එක නම් අංක 3ක් වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ කොටස් වලදී තමයි අපිට මේ දීලා තියෙන අවශ්‍යතාව අපිට මේ කියන අවශ්‍යතාවයන් ඇල්ෆායි බීටා දෙන්නම දන්න වෙන්න අපිට වෙන්න ඕන අවශ්‍යතාවයන් දෙකම තෘප්ත වෙන්න මෙන්න මේ පද පාටින් පාඩ කරලා තියෙන්නේ. හැබැයි ගාණ කියලා තියෙනවා k කියන එක කෙනා එකට වඩා වැඩි කියලා. ගාණුත් දීලා තියෙනවා k කියන එක කෙනා එකට වඩා වැඩි කියලා. ගාණ කියනවා k කියන එක කෙනා එකට වඩා වැඩි කියලා. ඇල්ෆා ධන බීටා කියන එකතුව ධන වෙන්න k එකට k ඍණ එකට වඩා විශාල වුණාම හරි. ඇල්ෆා වරක් බීටා කියන ගුණිතය ධන වෙන්න k අසමානයි 3 වුණාම හරි. හැබැයි අපිට ගාණ කියනවා කොහොමත් k විශාලයි 1යි කියලා. එතකොට මෙන්න මේ කලාපෙදි මේ රතු පාටෙන් පාටලා දෙන කලාපෙදි තමයි අපිට අවශ්‍ය කරන කියලා ඉන්නේ. ඒ කියන්නේ ඇල්ෆායි බීටායි දෙන්නම ධනත් වෙලා ඒ වගේම අපිට දීලා දෙන අපිට ගානේ දීලා දෙනවා k විශාල 1යි කියලා. අන්න ඒ අසමානතාවය තෘප්ත වෙන විදිහින් ඉන්නේ මේ රතු පාටින් පාට කරලා තියෙන කලාප. එහෙනම් ඇල්ෆායි බීටා වෙනසේ ඇල්ෆායි බීටා දෙන්නම ධන වෙන විදිහට ඇල්ෆායි බීටා දෙන්නම ධන වෙන විදිහට k කියන කෙනා අපිට ලියන්න පුළුවන් k කුලකයක් විදිහට k කියන එක කෙනා ආර්ථික සංඛ්‍යාවක් වෙන්න ඕන. k කෙසේද k කියන එක ආර්ථික සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ වගේම k විශාලයි 1 වෙන්න ඕන. අපිට මොකද ගාණ දීලා දෙනවා. ගාණ කියනවා k විශාලයි 1 වෙන්න ඕන කියලා. ගාණ කියනවා k විශාලයි 1 වෙන්න ඕන කියලා. හැබැයි k අසමානයි 3 වෙනවා. මොකද k කියන එක නා 3 වුණොත් එහෙම ඇල්ෆා බීටා ගුණිතය බිඳුවට සමාන වෙනවා. අපි දන්නවා ධන සංඛ්‍යා දෙකක්. ධන සංඛ්‍යා දෙකක් ගුණ කරාම බිඳුවක් ලැබෙන්න විදියක් නැහැ. ධන සංඛ්‍යා දෙකක් ගුණ කරාම බිඳුවක් ලැබෙන්න විදියක් නැහැ. එහෙනම් මේ k කියන එක නා අසමානයි k කියන එක නා අසමානයි 3 වෙන්න ඕන. k කියන එක නා 3ට අසමාන වෙනවා. එතකොට මේ මෙන්න මේ කුලකෙදි k ට මෙන්න මේ අග පරාසය ලැබෙන්නේ. k ට මෙන්න මේ අගෙන් පරාසය ලැබෙද්දි තමයි ඇල්ෆායි බීටායි දෙන්නම ධන වෙන්නේ. k ට මෙන්න මේ අගයන් පරාසය ලැබෙද්දි මේ k කියන එක නා එකට වඩා විශාල වෙලා k 3ට අසමාන වුණොත් තමයි ඇල්ෆායි බීටායි කියන මේ දෙන්නම ධන වෙන්නේ. එහෙනම් අපිට කියන ඊළඟ කොටසත් අපි කරා. අපිට කියනවා ඇල්ෆායි බීටායි දෙන්නම ධන වෙන විදිහට ඉන්න කේලව පාටි කියලා. එහෙනම් මේ තමයි ඇල්ෆා බීටා දෙන්නම ධන වෙන විදිහට ඉන්න කියලා. k කෙසේද k අත්වන කාර්තික සංඛ්‍යා කුලකයට k විශාල මෙන්න මේක ආවේ අපිට ගානේ දීලා තියෙනවා. k ඍණ එකකට වඩා විශාල වුණාම ඇති. ඇල්ෆා බීටායි ධන වෙන්නේ k ඍණ එකකට වඩා විශාල වුණාම ඇති. හැබැයි අපිට ගානේ දීලා තියෙනවා k විශාල 1යි කියලා. ගානේ දීලා තියෙන නිසා මෙන්න මෙතන ඉඳන් තමයි යන්න ඕනේ. ගානේ දීලා තියෙන k විශාල 1යි කියලා. එහෙනම් මෙන්න මේ රතු පාටින් පාට කරපු පරාසිත තමයි අපිට ඇල්ෆායි බීටායි දෙන්නම ධන වෙන විදිහට කියලා ඉන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් ඇල්ෆායි බීටායි දෙන්නම ධන වෙන විදිහට කියලා කොහොමද හෙව්වේ? දන්නවා කිසියම් තාත්වික සංඛ්‍යා දෙකක් ධනයි නම් ඒ තාත්වික සංඛ්‍යා දෙකේ එකතුවක් ධන වෙන්න ඕන ගුණිතයක් ධන වෙන්න ඕනේ. ඒතර ඇල්ෆා ධන බීටා ධනයි නම් ඇල්ෆා ධන බීටා ධනයි නම් ඇල්ෆායි බීටායි ධනයි නම් ඇල්ෆා ධන බීටා ධන වෙන්නත් ඕන ඇල්ෆා බීටා ධන වෙන්න ඕන. එම් ධන වෙන විදිහට කියලා හොයාගත්තා. ඒතර මේ අවස්ථා දෙකම සම්පූර්ණ වුණොත් නේ ඇල්ෆා බීටායි ධන වෙන්නේ. එහෙනම් ඒ අවස්ථා දෙකම සම්පූර්ණ වෙන්නේ මේ අසමානතා දෙකටම පොදු පරාසයේදී. මෙන්න මේ අසමානතා දෙකටම පොදු පරාසය තමයි ඇල්ෆා ධන බීටා ධන වල ඇල්ෆා බීටා ධන වෙන්නේ. ඒතකොට තමයි ඇල්ෆායි බීටායි වෙන වෙනම ධන කියලා අපිට කියන්න පුළුවන්. ඒතකොට මේ පොදු පරාසය අපි තීරණය කරා. ගාණ දීලා තියෙනවා k කියන එක එකට වඩා විශාලයි කියලා. ගාණ කියලා දෙනවා k කියන එක එකට වඩා විශාලයි කියලා. එහෙනම් අපි අදාළ පරාසය තමයි උත්තරේ විදිහට ලියන්නේ. එකට වඩා k විශාල වෙච්ච පරාසයේදී තමයි අපිට අවශ්‍ය පිළිතුර අපි ලියන්න ඕන. ඍණ එකට වඩා k විශාල වුණාම ඇති.
හැබැයි ගාණ කියනවා එකට වඩා විශාලයි කියලා. මේකට වඩා විශාල වුණාම k ඇති. ඍණ එකට වඩා k විශාල වුණාට පස්සේ alpha beta දෙන්නම ධන වෙනවා. ඒ වගේම k අසමාන 3 වුණාම k කියන එක ඍණ එකට වඩා වැඩි වෙලා k අසමාන 3 වුණාම alpha beta කියන දෙන්න ධන වෙනවා. හැබැයි අපිට ගාණ කියනවා k විශාල 1යි කියලා. එහෙනම් අපි එයාවත් සලකලා තමයි මේ අසමානතාවය. ඒ වගේම නැත්තම් මේ අගය පරාසය ලියන්නේ. අපිට ගාණ දීලා දෙන k විශාල 1 කියන එක කෙනාත් සලකලා තමයි අපි මේ අගය පරාසය ලියන්නේ. නැත්නම් alpha beta ධන වෙන විදිහට ඉන්නේ කියලා තමයි මේ. හරියට අපි ගාණ ඉස්සරහට යනවා. අපි ඊළඟට කියන්නේ එකට මූල alpha එකට මූල beta මූල වෙන වර්ග සමීකරණය හොයන්න කියලා. දැන් තමයි අපිට අසමානතාවයකුත් දීලා තියෙනවා. දැන් k එකත් තුනත් අතරයයි ගනිමු. k ඇසුරෙන් එකට මූල alpha එකට මූල beta මූල වෙන වර්ග සමීකරණය සොයන්න. අපිට මෙයාලා ආයත අසමානතාවයකුත් දීලා තියෙනවා නේ. k කියන එක එකත් තුනත් අතර ඉන්නවා. k කියන එක එකත් තුනත් අතර ඉන්න සංඛ්‍යාවක්ලු. මෙහෙම වෙද්දී එකයට මූල alphaයි එකයට මූල betaයි. එකයට මූල alphaයි එකයට මූල betaයි මූල වෙන පරිවිද සමීකරණය හොයන්න කියලා අපිට ආයෙත් කියනවා. ඇයි මෙයාලා අපිට ආයෙත් මේ වගේ අසමානතාවය දීලා මේක බව ඔප්පු ගන්න මේක හොයන්න කියලා කියන්නේ. මේ වගේ අසමානතාවය දීලා එකයට මූල alpha එකයට මූල betaයි මූල වෙන විදිහට ඉන්න වර්ග සමීකරණ හොයන්න කියලා අපිට කියන්නේ. මේ බලන්න මේ alphaයි betaයි ඉන්නේ වර්ග මූල දෙයක් ඇතුලේ. alphaයි betaයි ඉන්නේ වර්ග මූල ඇතුලේ. අපි දන්නවා වර්ග මූලයක් ඇතුලේ ඍණ සංඛ්‍යාවක් තිබ්බොත් මේ වර්ග මූලය ඇතුලේ ඍණ සංඛ්‍යාවක් එහෙම තිබ්බොත් එහෙම එළියට එන්නේ අතාර්ථික සංඛ්‍යාවක්. එහෙම අතාර්ථික සංඛ්‍යාවක් ආවොත් එimhe එක ඍණ එක බෙදීම මූල alpha එක බෙදීම මූල beta කියන කට්ටිය අතාර්ථික වෙනවා. හැබැයි මේ වර්ග මූලය ඇතුලේ ධන සංඛ්‍යාවක් හිටියොත් එimhe එළියට තාර්ථික සංඛ්‍යාවක්. වර්ග මූලය ඇතුලේ ධන සංඛ්‍යාවක් හිටියොත් එimhe එළියට තාර්ථික සංඛ්‍යාවක්. ඉතින් මේ බලන්න මේ අපි ඉස්සෙල්ලා හිතුවා alpha betaයි ධන තාර්ථික සංඛ්‍යාව වෙන ධන තාර්ථික සංඛ්‍යාව වෙන විදිහට ඉන්න කියලා හිතුවා. k එකට වඩා විශාල වෙන්න ඕන. ඒ තුනට අසමාන වෙනවා. මේ බලන්න මේ දීලා තියෙන අසමානතාවය මේ k ට දීලා තියෙන පරාසය බලන්න. මේ පරාසය ඇතුළතම නේද ඉන්නේ මේ k එකට වඩා වැඩි තුනට වඩා කුඩායි. තුනට අසමානයි නේ කියන්නේ. තුනට වඩා කුඩායි කියන්නේ තුනට අසමානයි. දැන් මෙතන මෙහෙම දීලා තිබ්බේ නැහැ නේ. මෙහෙම නෙමෙයි දීලා තියෙන්නේ. මෙහෙම දීලා තියෙන්නේ. තුනට වඩා කුඩායි කියලා කියන්නේ k තුනට වඩා අසමානත් වෙනවා. මේ මෙන්න මේ දීලා තියෙන අසමානතාවයේදී k කියන එක එකට වඩා විශාලයි තුනට වඩා කුඩායි. ඒ තුනට සමාන වෙන්නේ නැහැ. අපි alpha beta ධන තාත්වික සංඛ්‍යාව වෙන විදිහට කියලා ගත්ත පරාසය ඇතුළතම ඉන්න පරාසයත් තමයි මේ තියෙන්නේ. නේ? එහෙනම් මේ පරාසය ඇතුළතත් alpha beta ධන තාත්වික සංඛ්‍යා දෙයක්. එහෙනම් එකයට මූල alpha එකයට මූල beta කියන්නේ තාත්වික සංඛ්‍යා දෙයක්. මොකද මේ වර්ගමූලය ඇතුළේ ධන තාත්වික සංඛ්‍යා දෙයක්. වර්ගමූලය ඇතුළේ ධන තාත්වික සංඛ්‍යා දෙයක් හිටියොත් එimhe එළියට එන්නේ තාත්වික සංඛ්‍යාව. වර්ගමූලය ඇතුළේ ධන තාත්වික සංඛ්‍යා දෙයක් හිටියොත් එimhe වර්ගමූලයෙන් එළියට එන්නේ තාත්වික සංඛ්‍යා දෙයක්. එහෙනම් එකයට මූල alpha එකයට මූල beta කියන්නේ තාත්වික සංඛ්‍යා දෙකක්. අපිට මේ වගේ මූල ලැබෙන වර්ගද සමීකරණ හොයන්න කිව්වොත් අපිට එකයට මූල alpha එකයට මූල beta වර්ග මූල වෙන වර්ග සමීකරණ හොයන්න කියලා. අපි සාමාන්‍යයෙන් මේ වගේ මූල දීලා මේ මූල ලැබෙන වර්ග සමීකරණ හොයන්න කිව්වොත් එහෙම අපිට මේ කරන්න කියලා තියෙන දේ කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඕනනම් මූල එකතුවයි මූල ගුණිතය සොයලා මේ වර්ග සමීකරණය ගොඩනගන්න. නැත්තම් විෂය පරිවර්තකය පාවිච්චි කරන්න පුළුවන්. අපිට මොකක් හරි දන්න වර්ග සමීකරණයක මූල වල හැඩය වෙනස් කරලා දැන් මේකේ alpha beta තමයි fx සමානයි බිඳුව කියන වර්ග සමීකරණයේ මූල. alpha beta යනකොට එකයට මූල alpha එකයට මූල beta ඉන්න වර්ග සමීකරණය හොයන්න කියලා තියෙනවා. දැන් මේ සමීකරණ දෙකේම alpha වල ගෑලිලා ඉන්නවා. මේකෙත් alpha ගෑලිලා මෙයා මෙයා මූල වෙන වර්ග සමීකරණේ alpha වලින් beta වලින් ගෑවිලා ඉන්නවා. එහෙනම් මේ වගේ අපිට මෙන්න මෙයා පාවිච්චි කරලා දැන් අපි දන්නවනේ fx සමානයි බිඳුව කියන වර්ග සමීකරණයේ මූල තමයි x සමානයි alpha x සමානයි beta කියන්නේ. එහෙනම් බීජ පරිවර්තකයක පාවිච්චි කරලා එකයට මූල alpha එකයට මූල beta ලැබෙන විදිහට alpha beta මූල වෙන මෙන්න මේ වර්ග සමීකරණේ පරිවර්තනය ගන්න පුළුවන්. එකයට මූල alpha එකයට මූල beta ලැබෙන විදිහට alpha beta මූල වෙන මේ වර්ග සමීකරණේ පරිවර්තනය ගන්න පුළුවන් බීජීය පරිවර්තකයක පාවිච්චි කරලා. මේ ගාන අපිට ඕන නම් මූල ගුණිතය මූල එකතුවයි හොයලා හදන්න පුළුවන්. නැත්නම් බීජ පරිවර්තනයෙන් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ක්‍රම දෙකෙන් නිවැරදි ක්‍රමය වෙන්නේ මූල එකතුවයි මූල ගුණිතයයි සලකලා ගන්න ක්‍රමය. බීජ පරිවර්තනයෙන් ගන්න සමීකරණේ දෝෂයක් තියෙනවා. බලමු මොකද්ද දෝෂය කියලා. අපි දන්නවා අපිට හොයන්න කියලා තියෙන්නේ
එකයට මූල ඇල්ෆා එකයට මූල බීටයි මූලන වර්ග සමීකරණය. අපි දන්නවා x වර්ගය ඍණ දෙවාරයක් k ධන එකවරක් x ධන k ඍණ 3 වර්ගය සමානයි බිඳුව කියන මෙන්න මේ වර්ග සමීකරණයේ මූල තමයි x සමානයි ඇල්ෆායි x සමානයි බීටයි වෙන්නේ. මෙන්න මේ වර්ගජ සමීකරණයේ මූල තමයි x සමානයි ඇල්ෆා x සමානයි බීටා. එහෙනම් එකයට මූල ඇල්ෆායි එකයට මූල බීටයි මූල වෙන විදිහට ඉන්න වර්ගජ සමීකරණය මෙයාව පරිවර්තනය කරලා මේ ඇල්ෆායි බීටයි මූල වෙන විදිහට ඉන්න වර්ගජ සමීකරණය බීජීය පරිවර්තකයක් පාවිච්චි කරලා පරිවර්තනය කරලා අපිට ලබා ගන්න පුළුවන්. මේ දෙන්න මූල වෙන වර්ග සමීකරණය. මොකක්ද මෙයාලට පාවිච්චි කරන්න පුළුවන් පරිවර්තක? අපි හිතමු පරිවර්තක y කියලා. එහෙනම් y සමානයි එකයට මූල ඇල්ෆා y සමානයි එකයට මූල බීටා තමයි y සමානයි එකයට මූල ඇල්ෆා y සමානයි එකයට මූල බීටා ලැබෙන විදිහට තමයි බීජ පරිවර්තකය හදන්න ඕන. අපිට මේකෙන් ඇල්ෆායි බීටායි වෙනුවට මෙතන ඉන්නේ x ආදේශ කරන්න පුළුවන් නේ. මොකද අපි දන්නවා මෙන්න මේ වර්ගජ සමීකරණය මේ දීලා තියෙන වර්ගජ සමීකරණය විසඳුවාම ලැබෙන අගයන් දෙක තමයි ඇල්ෆායි බීටායි කියන්නේ. මේ වර්ග සමීකරණය විසඳුවාම x ලැබෙන අගයන් තමයි ඇල්ෆායි බීටායි කියන්නේ. එහෙනම් ඒ ඇල්ෆායි බීටායි වෙනුවට අපිට මෙන්න මේ ඉන්න ඇල්ෆායි බීටායි වෙනුවට මෙතන x දාන්න පුළුවන් නේද? මොකද මේ x ට ඉන්න අගයන් දෙකක්ම තමයි ඇල්ෆායි බීටායි කියන්නේ. එහෙනම් මට ඒ ඇල්ෆායි බීටායි දෙන්නම් වෙනුවට පොදුවේ මේ වර්ගජ සමීකරණයෙන් x දාන්න පුළුවන්. මේ ඇල්ෆායි බීටායි දෙන්නම් වෙනුවට පොදුවේ මෙන්න මේ වර්ගජ සමීකරණයෙන් x දාන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ වර්ගජ සමීකරණය විසඳුවාට පස්සේ ලැබෙන x අගයන් තමයි ඇල්ෆා බීටා කියන්නේ. මේ වර්ගජ සමීකරණය විසඳුවාට පස්සේ ලැබෙන x අගයන් තමයි ඇල්ෆා බීටා කියන්නේ. නේද? ඇල්ෆා බීටා වෙනකොට මෙන්න මේ වර්ගජ සමීකරණය x මේ වර්ගජ සමීකරණේ ඉන්න x ආදේශ කරන්න පුළුවන්. මම දැන් මේ x උක්ත කරොත් මට ලැබෙනවා x සමානයි 1යට y වර්ගය කියලා. නේ? මම දෙපැත්තම වර්ග කරනවා. මෙන්න මෙයාගේ මේ බීජීය පරිවර්තකයේ දෙපැත්තම වර්ග කරලා හරස් ගුණ කරද්දී මට එනවා x සමානයි 1යට y වර්ගය කියලා. එහෙනම් මේක මේ x සමානයි 1යට y වර්ගය කියන එක කෙනාව මෙන්න මේ වර්ග සමීකරණයේ ඉන්න x ට ආදේශ කරලා අපිට 1යට මූල ඇල්ෆා 1යට මූල බීටා මූල විදිහට ඉන්න සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි බලන්න. හරි? දැන් මම කරලා පෙන්නන්නම්. මෙතන ඉන්න x වෙනුවට දානවා 1යට y වර්ගය. පාරයක් ඒ ධන එක වරක් y වෙනුවට දාන 1යට y වර්ගය. මෙයාගේ මූල y සමානයි 1යට මූල ඇල්ෆා y සමානයි 1යට මූල බීටා. අපි මොකද්ද කරේ? බීජීය පරිවර්තකයක් හොයාගත්තා. 1යට මූල ඇල්ෆා 1යට මූල බීටා ලැබෙන විදිහට ඉන්න බීජීය පරිවර්තකය මම y කියලා ගත්තා. එතකොට මෙතන ඇල්ෆායි බීටා වෙනකොට මේ සමීකරණයේ ඉන්න x ආදේශ කරන්න පුළුවන්. මොකද මෙන්න මේ වර්ගජ සමීකරණය විසඳුවාම ලැබෙන x අගයන් දෙක තමයි ඇල්ෆායි බීටායි කියන්නේ. එහෙනම් මේ දෙන්නම් වෙනකොට මේ x දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ x උක්ත කළා මම මේ වර්ගජ සමීකරණයට ආදේශ කරා. දැන් සුළු කරොත් මට ලැබෙනවා 1යට y 4 වෙනි බලය වෙන දෙවාරයක් k ධන එකවරක් 1යට y වර්ගය ධන k ඍණ 3 වර්ගය සමානයි බිඳුව කියලා. මම මේ මුළු දැන් මෙයාගේ මූල y සමානයි 1යට මූල ඇල්ෆා y සමානයි 1යට මූල බීටා. මම මේ වර්ග සමීකරණය වර්ග සමීකරණය උත්තර 1යට y වර්ගයේ වර්ග සමීකරණයක් මෙයා. 1යට y වර්ගයේ වර්ග සමීකරණය. මම මේක මේ සමීකරණය y ගේ 4 වෙනි බලයෙන් ගුණ කරනවා. දෙපැත්තම y 4 වෙනි බලයෙන් ගුණ කරනවා. එතකොට මට එනවා 1 ඍණ දෙවාරයක් k ධන එකවරක් y වර්ගය ධන k ඍණ 3 වර්ගයේ වරක් y ගේ 4 වෙනි බලය සමාන බිඳුවයි. මේකේ පද එහාට මෙහාට කරලා ලියුවොත් එහෙම බලයන් අඩු වෙන පිළිවෙල ලියුවොත් එහෙම k ඍණ 3 වර්ගයේ වරක් y 4 වෙනි බලය ඍණ දෙවාරයක් k ධන 1 වරක් y වර්ගය ධන 1 සමාන බිඳුව. ඔන්න අපිට තවත්
සමීකරණයක් ආවා. මෙයාගේ මූල y සමානයි 1ට ඇල්ෆා y සමානයි 1ට බීටා. මේ ප්‍රශ්නයක් නෑනේ. දැන් බලන්න අපිට ලැබිලා තියෙන්නේ y ගේ වර්ග සමීකරණයක් නෙවෙයි y ගේ හතරවෙනි බලයේ සමීකරණයක් ඇවිල්ලා තියෙන්නේ. y ගේ හතරවෙනි බලයේ සමීකරණය තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. v ගේ පරිවර්තනයෙන් ගියොත් එහෙම y ගේ හතරවෙනි බලයේ සමීකරණය තමයි ලැබිලා තියෙන්නේ. y ගේ හතරවෙනි බලයේ සමීකරණයක් ලැබෙනවා කියන්නේ y ට විසඳුම් හතරක් තියෙන්න ඕනේ. y ගේ හතරවෙනි බලයේ සමීකරණයක් ලැබුණා කියන්නේ y ට විසඳුම් හතරක් තියෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා y සමාන 1ට මූල ඇල්ෆායි y සමාන 1ට මූල බීටායි මූල වෙන වර්ග සමීකරණය අපිට හොයන්න තියෙන්නේ. හැබැයි මේ ලැබෙන තියෙන හතරවෙනි බලයේ සමීකරණය. කියනවා මූල හතරක් තියෙන්නත් ඕන. මේ මූල හතරෙන් දෙකක් තමයි y සමාන 1ට මූල ඇල්ෆායි y සමාන 1ට මූල බීටායි කියන්නේ. මීට අමතරව තවත් මූල දෙකක් තියෙනවා. මේ y ගේ හතරවෙනි බලයේ සමීකරණයන්නේ. එහෙනම් මූල හතරක් තියෙනවා. මේ මූල හතරෙන් දෙකක් විතරයි 1ට මූල බීටා 1ට මූල ඇල්ෆායි කියන්නේ. 1ට මූල බීටා 1ට මූල ඇල්ෆායි කියන්නේ. මේ මූල හතරෙන් දෙකක් විතරයි. තවත් මූල දෙකක් තියෙනවා. හැබැයි අපිට ගාණ කියන්නේ මේ දෙන්න විතරක් ඉන්න වර්ගජ සමීකරණය හොයන්න කියලා. එකයට මූල ඇල්ෆායි එකයට මූල බීටායි ලැබෙන විදිහට ඉන්න වර්ගජ සමීකරණය හොයන්න කියලා. මෙයා වර්ගජ සමීකරණයකුත් නෙමෙයි. මෙයා හතරවෙනි බලයේ සමීකරණය. ඒ වගේම මූල විදිහට ලැබෙන්නේ මේ දෙන්න විතරකුත් නෙමෙයි. තවත් මූල දෙයක් ලැබෙන්න ඕනේ. මේ y හතරවෙනි බලයේ සමීකරණයන්නේ. පොඩ්ඩක් අපි බලමු ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටායි මූල විදිහට ලැබෙන වර්ගජ සමීකරණය මොකක්ද කියලා. හරි. අපිට ගාණ කියන්නේ එකයට මූල ඇල්ෆායි එකයට මූල බීටායි මූල වෙන විදිහට ඉන්න වර්ග සමීකරණය හොයන්න කියලා. ඒක ඇත්ත. අපි ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටායි මූල වෙන විදිහට ඉන්න වර්ග සමීකරණය විජේ පරිවර්තනයෙන් හොයමු. අපිට පරිවර්තනය හොයන්න පුළුවන් නේ. මෙයාව පරිවර්තනය කරන්න පුළුවන්. මොකද මෙයාගේ මූල ඇල්ෆායි බීටායි. එහෙනම් ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටායි මූල වෙන වර්ග සමීකරණය මෙයාව පාවිච්චි කරලා පරිවර්තනය කරන්න පුළුවන්. එයාගේ විජේ පරිවර්තකයව මේ විජේ පරිවර්තකය හොයන්නේ අපි යාට y කියලා ගමු. y සමානයි ඍණ එකයට මූල ඇල්ෆා y සමානයි ඍණ එකයට මූල බීටා. මට මේකේ ඉන්න ඇල්ෆායි බීටා වෙනුවට පොදුවේ x දාන්න පුළුවන්. නේ? මෙතන ඉන්න ඇල්ෆායි බීටා වෙනුවට පොදුවේ x දාන්න පුළුවන්. මොකද ඇල්ෆායි බීටායි කියන්නේ මෙන්න මේ වර්ගජ සමීකරණය විසඳුවාම ලැබෙන x අගයන් දෙක. එහෙනම් මේ x අගයන් දෙකම නියෝජනය වෙන විදිහට පොදුවේ මට x දාන්න පුළුවන්. දැන් මම මෙයාගෙන් x උක්ත කරන්න ගියොත් මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම දෙපැත්තම වර්ග කරන්න. ඒතකොට එනවා y වර්ගය සමානයි. අපි දන්නවා ඍණ එකේ වර්ගය 1යි. වර්ගමූල x ගේ වර්ගය කියන්නේ x. එහෙනම් x සමානයි 1ට y වර්ගය. මේ x සමානයි 1ට y වර්ගය තමයි අපිට ධන එකයට මූල ඇල්ෆායි ධන එකයට මූල බීටායි නැත්තාව. ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටාටත් ලැබෙන්නේ x සමානයි 1ට y වර්ගය. ඉතින් මෙතනින් එහාට මේ තියෙන පියවර වල ටිකම නේද? y සමානයි ඍණ එකයට මූල ඇල්ෆායි y සමානයි ඍණ එකයට මූල බීටායි වද්දි මේ කරන්න තියෙන පියවර වල ටික මේ මෙතනින් එහාට ගන්න තියෙන ටිකම තමයි මෙන්න මේ ටික. මේ x සමානයි 1ට y වර්ගය ආදේශ කරාම අපිට ලැබෙන්නේ අපි ඉස්සෙල්ලා කරපු දේවල් ටිකමයි. අපි x සමානයි 1ට y වර්ගය මෙන්න මේ වර්ග සමීකරණයට ආදේශ කරාම දැන් අපිට ඕන මොකද්ද? y සමානයි ඍණ එකයට මූල ඇල්ෆායි y සමානයි ඍණ එකයට මූල බීටායි මූල වෙන වර්ග සමීකරණය හොයන්න. අපිට ගාණ කියන්නේ මේ දෙන්නා මූල වෙන වර්ග සමීකරණය හොයන්න කියලා. ඊට නිකන් අපි මෙහෙම හිතලා බලමු. ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටායි මූල වෙන වර්ග සමීකරණය හොයන්න ගියත් බීජීය පරිවර්තකයක් පාවිච්චි කරලා එකයට මූල ඇල්ෆායි එකයට මූල බීටායි බීජීය පරිවර්තනය හොයන්න තියෙන වැඩේමයි මෙතනින් එහාට ගන්න දෙන්නේ. මොකද x ට තියෙන එකම අගයක් මේ. එකයට මූල ඇල්ෆායි එකයට මූල බීටායි ලැබෙන විදිහට ආදේශ කරන x අගය එකයට y වර්ගය ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටායි ලැබෙන විදිහට වර්ග සමීකරණයක් හොයන්න යද්දි මෙන්න මේවා පරිවර්තනය කරලා ඒත් x ට ආදේශ කරනවා කිය y සමානයි x සමානයි එකයට y වර්ගය. ඉතින් මෙතනින් එහාට ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටායි හොයන්න ගියත් කරන්න තියෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියම තමයි. අපි එහෙනම් අපිට කියන්න පුළුවන් නේ දන්නවා දැන් y ගේ හතරවෙනි බලයේ සමීකරණය තියෙන්නේ. එහෙනම් මූල හතරක් තියෙනවනේ. ඉතින් අර වැඩේමනේ තියෙන්නේ x සමානයි 1ට y වර්ගය ආදේශ ගන්න තියෙන්නේ මෙයාට. ඍණ එකයට මූල ඇල්ෆායි ඍණ එකයට මූල බීටායි මූල වෙන වර්ග සමීකරණය හොයන්න. එහෙනම් මේ දෙන්න මූල වෙනවා වගේම
අනිත් දෙන්නත් මූල වෙනවා. ඉතින් අර ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි. නේ? ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි. මෙන්න මේ හතරවෙනි බලයේ සමීකරණයේ මූල. මොකද අපිට පරිවර්තකයක් විදිහට ආවේ එක්කෙනාමයි. ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි මූල වෙන විදිහට වර්ග සමීකරණය පරිවර්තනය කරන්න ගියා. අපිට අන්තිමේදී x සමාන එකයට y වර්ගයමයි ආවේ. ඉතින් මෙතනින් එහාට කරන්න තිබිච්ච දේවල්ම තමයි ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි හොයන්න ගියත් කියන්න වෙන්නේ. එහෙනම් එකයට මූල ඇල්ෆයි එකයට මූල බීටයි වලට අමතරව y සමානයි ඍණ එකයට මූල ඇල්ෆයි y සමානයි ඍණ එකයට මූල බීටයි. මෙන්න මේ දෙන්න මේ හතරවෙනි බලයේ සමීකරණයේ මූල වෙනවා. මොකද එකම දේ තමයි ගන්න තිබ්බේ. ඍණ එකයට මූල ඇල්ෆා වෙන්නේ ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි. බීජේ පරිවර්තනයෙන් මෙන්න මේ ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි මූල වෙන වර්ග සමීකරණ හොයන්න ගියා. මෙන්න මෙතනින් එහාට ගන්න තිබ්බේ එකයට මූල ඇල්ෆයි එකයට මූල බීටයි හොයන්න කරන්න තිබිච්ච දේවල් ටිකමයි. ඉතින් එහෙනම් ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි මෙන්න මේ හතරවෙනි බලයේ සමීකරණයේ මූල දෙකක්. නේද? එතකොට අපිට පේනවා අපිට ගානේ කියන මූල දෙකට අමතරව තවත් අනවශ්‍ය මූල දෙයකුත් ලැබෙනවා මෙන්න මේ හතරවෙනි බලයේ සමීකරණය. අපිට අනික ගානේ කියන්නේ වර්ග සමීකරණයක් හොයන්න කියලා. වර්ගජ කියලා ගානේ කියලා තියෙනවා. දැන් මෙන්න වර්ග සමීකරණයක් නෙමෙයි මෙන්න y හතරවෙනි බලයේ සමීකරණය. ගානේ කියන්නේ වර්ග සමීකරණයක් හොයන්න කියලා. එකයට මූල ඇල්ෆා එකයට මූල බීටා මූල වෙන වර්ග සමීකරණයක් හොයන්න කියන්නේ. හැබැයි අපි බීජේ පරිවර්තනය කියොත් එහෙම එකයට මූල ඇල්ෆා එකයට මූල බීටා මූල වෙන වර්ග සමීකරණයකට අමතරව ඍණ එකයට මූලයි ඍණ එකයට මූල ඇල්ෆා ඍණ එකයට මූල බීටා මූල වෙන හතරවෙනි බලයේ සමීකරණය ලැබෙන්නේ. නේ? ඍණ එකයට මූල ඇල්ෆා ඍණ එකයට මූල බීටායි මූල වෙන හතරවෙනි බලයේ සමීකරණය. මේ දෙන්නට අමතරව තව දෙන්නෙක් ඉන්නවා. අපිට ගානේ කියන දෙන්නට අමතරව තව අනවශ්‍ය මූල දෙයක්ත් ලැබෙන අපි බීජේ පරිවර්තනය කරන්නේ. පැහැදිලිද? අපිට ගානේ කියන මූල දෙකට අමතරව අනවශ්‍ය මූල දෙක අපිට ගානේ කියන්නේ නැහැ ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි මූල වෙන මේ වර්ග සමීකරණයක් හොයන්න කියලා. අපිට මේ හතරම මේ මූල වෙන හතරවෙනි බලයේ සමීකරණයක් හොයන්න කියන්නේ නැහැ. අපිට කියන්නේ මෙන්න මේ දෙන්න. එකයට මූල ඇල්ෆයි එකයට මූල බීටයි මූල වෙන වර්ග සමීකරණයක් හොයන්න කියන්නේ. ඉතින් අපිට ගානේ කියන දේ කරන්න වෙන්නේ නැහැ. අපි බීජේ පරිවර්තනය කරන්න ගියොත් එහෙම. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මම මේ අර x සමාන එකයට y වර්ගය කියන බීජීය පරිවර්තකයම ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි මූල වෙන වර්ග සමීකරණ හොයන්න ගියාම බීජීය පරිවර්තනය හොයන්න ගියාම ලැබෙනවා කියලා. මේකම තමයි ආයෙත් ලැබුණේ. මම කරලා පෙන්නනවා ඕන මම ආයෙත් කරලා පෙන්නන්නම්. මේක. මේ මූල දැනට y සමාන එකයට ඇල්ෆා y සමාන එකයට බීටා. දැන් අපිට ඕන ඍණ එකයට අපි දැන් බලන්න යන්නේ ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි මූල වෙන වර්ග සමීකරණය මොකක්ද කියලා. ඉතින් යාගේ බීජීය පරිවර්තකය හොයන්න y සමාන ඍණ එකයට මූල ඇල්ෆා y සමාන ඍණ එකයට මූල බීටා. මට මේ ඇල්ෆයි බීටයි වෙනුවට පොදුවේ දාන්න පුළුවන් x කියලා. මොකද මේ x ගේ මෙන්න මේ වර්ග සමීකරණය විසඳුවාම එන අගයන් දෙක තමයි ඇල්ෆයි බීටයි කියන්නේ. එහෙනම් මේ දෙන්නම් වෙනුවට පොදුවේ මට x ආදේශ කරන්න පුළුවන්. x යොදන්න පුළුවන්. පොදුවේ x දාන්න පුළුවන්. මේ ඇල්ෆයි බීටයි කියන්නේ මෙන්න මේ වර්ග සමීකරණයේ ඉන්න x ව එව්වහම මේ වර්ග සමීකරණයේ ඉන්න x ගේ විසඳුම් දෙක. මේ වර්ග සමීකරණයේ විසඳුවාම ලැබෙන x ගේ අගයන් දෙක තමයි ඇල්ෆයි බීටයි කියන්නේ. එහෙනම් මේ ඇල්ෆයි බීටයි වෙනුවට මේ වර්ග සමීකරණයේ ඉන්න x දාන්න පුළුවන්. මේ ඉන්න x උයි මේ ඉන්න x උයි එක්කෙනයි. දෙන්නෙක් නෙමෙයි. එකම x තමයි මේ දැන් දෙකේම ඉන්නේ. හරි? ඍණ. එහෙනම් මම මෙතනුත් x උක්ත කරොත් එහෙම x කියන්නේ එකට y වර්ගය. කියන්නේ එකට y වර්ගය. ඍණ එකයට මූල ඇල්ෆයි ඍණ එකයට මූල බීටයි මූල වෙන විදිහට ඉන්න වර්ගද සමීකරණය හොයන්න ගියොත් එහෙනම් බීජීය පරිවර්තනයේ ඒත් අපිට එන්නේ ධන එකයට මූල ඇල්ෆයි ධන එකයට මූල බීටයි මූල වෙන විදිහට ඉන්න වර්ග සමීකරණ හොයන්න ආදේශ කරන x කෙනාමයි ආයත් ලැබෙන්නේ. ඉතින් මේ ආයත් මේකට ආදේශ කරොත් එහෙම ආයත් මෙයාව ආයත් මෙන්න මේ ලබාගත්ත x ගේ මෙන්න මේ වර්ග සමීකරණයට ආදේශ කරොත් එහෙම මේ බලන්න මේ එකයට y වර්ගය. එයාගේ වර්ගය. ඊන දෙපාරයක් a ධන එකවරක් y වර්ගය. ධන a ඍණ 3 වර්ගය සමානයි බිඳුව. මෙයාගේ මූල වෙන්නේ y සමානයි ඍණ එකයට y සමානයි ඍණ එකයට මූල බීට. y සමානයි ඍණ එකයට මූල ඇල්ෆා හා y සමානයි ඍණ එකයට මූල බීට. මේ බීජ පරිවර්තනය කියනවා.
මේ එකම දෙයනේ මෙයා ආයෙත් සුළු කරාම එන්නේ මෙයාමයි. කරන දෙවාරයක් k ධන 1 y එතනික වරක් y වර්ගය ධන k ඍණ 3 වරක් k ඍණ 3 වර්ගය වරක් y 4 වෙනි බල. මන බිඳුව. මූල y සමානයි ඍණ 1 යට මූල alpha y සමානයි ඍණ 1 යට මූල beta. එකම 4 වෙනි බලයේ සමීකරණය මේ අන්තිමේදී ලැබෙන දෙන එකම 4 වෙනි බලයේ සමීකරණය. මෙයාගේ මූල y සමාන 1 යට මූල alpha y සමාන 1 යට මූල beta. මෙයාගේ මූල y සමාන ඍණ 1 යට මූල alpha y සමාන ඍණ 1 යට මූල beta. අපි දන්නවා y ගේ 4 වෙනි බලයේ සමීකරණය නම් මූල 4ක් තියෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්නයි තමයි මෙන්න මේ 4 වෙනි බලයේ සමීකරණයේ මූල. අපි බීජීය පරිවර්තනයෙන් කරන්න ගියොත් එහෙම අපි ලැබෙන්නේ y ගේ 4 වෙනි බලයේ සමීකරණය. ඒ 4 වෙනි බලයේ සමීකරණය ලැබෙන කියන්නේ y ට විසඳුම් 4ක් තියෙනවා. මේ තියෙන්නේ විසඳුම් 4. එක යට මූල alpha එක යට මූල beta ඍණ 1 යට මූල alpha ඍණ 1 යට මූල beta. මෙන්න මේ 4 වෙනි බලයේ සමීකරණයේ විසඳුම් තමයි එක යට මූල alpha එක යට මූල beta ඍණ 1 යට මූල alpha ඍණ 1 යට මූල beta. ඉතින් අපිට පේනවා අපිට එක යට මූල alpha එක යට මූල beta බීජීය පරිවර්තනයෙන් එක යට මූල alpha එක යට මූල beta මූලන වර්ග සමීකරණය බීජීය පරිවර්තනයෙන් හොයන්න ගියත් ඍණ 1 යට මූල alpha ඍණ 1 යට මූල beta මූල වෙන වර්ග සමීකරණය බීජීය පරිවර්තනයෙන් හොයන්න ගියත් අන්තිමේදී ප්‍රතිඵලයේ විදිහට එන්නේ වර්ග සමීකරණයකුත් නෙමෙයි 4 වෙනි බලයේ සමීකරණයක්. ඒ වගේම මේ 4 වෙනි බලයේ සමීකරණේ අදාළ මේ එක යට මූල alpha එක යට මූල beta ඍණ 1 යට මූල alpha ඍණ 1 යට මූල beta කියන්නේ මූල 4ම ලැබෙනවා. හැබැයි අපිට ගානේ කියන්නේ මේ මූල 4ක් ලැබෙන 4 වෙනි බලයේ සමීකරණයක් වань අපිට කියන්නේ එක යට alpha එක යට beta එක යට මූල alpha එක යට මූල beta මූල වෙන වර්ග සමීකරණයක් වань. එතකොට මේ විදිහෙන් කියොත් බීජේ පරිවර්තනයෙන් මේ ගාන හදාගෙන ගියොත් එන ගැටලුවක් වෙනවා. ඉන්නේ වර්ග සමීකරණයක් නෙමෙයි. ඒ වගේම අපිට අවශ්‍ය මූල වලට අමතරව තව අනවශ්‍ය මූල දෙකක් ලැබෙන 4 වෙනි බලයේ සමීකරණය තමයි ලැබෙන්නේ. හරි. එතකොට හරි විදිහට හදද්දී මූල එකතුයි මූල ගුණිතයි සලකන්න. අපි දන්නවා x සමානයි 1 යට මූල alpha සහ x සමානයි 1 යට මූල beta මූල වන වර්ග සමීකරණය. සමාන 1 යට මූල alpha x සමාන 1 යට මූල beta මූල වන වර්ග සමීකරණය. ලියන්න පුළුවන් නේද මෙහෙම? x ඍණ 1 යට මූල alpha වරක් x ඍණ 1 යට මූල beta සමානයි බිඳුව. අපිට x සමානයි 1 යට මූල alpha x සමානයි 1 යට මූල beta ලැබෙන විදිහට වර්ග සමීකරණයක් මේකේ සාධක දෙක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. x ඍණ 1 යට මූල alpha වරක් x ඍණ 1 යට මූල beta සමානයි බිඳුවයි කියලා. එහෙනම් මේ වර්ග සමීකරණයේ මුල් තමයි මේ දෙන්න. දැන් මේවා ප්‍රසාරණය කරොත් එහෙනම් මේක ප්‍රසාරණය කරලා ලියුත් එහෙනම් මට එනවා x වර්ගය ඍණ 1 යට මූල alpha ධන 1 යට මූල beta වරක් x ධන 1 යට මූල alpha වරක් 1 යට මූල beta සමානයි බිඳුව. මෙයාගේ මූල තමයි මෙයාගේ මූල ඇවිල්ලා x සමානයි 1 යට මූල alpha සහ x සමානයි 1 යට මූල beta. දැන් මෙන්න මේ වර්ග සමීකරණයේ මූල x සමානයි 1 යට මූල alpha x සමානයි 1 යට මූල beta. මට මෙයාව පොදු හරයක් අරන් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ ලියන්න පුළුවන් නේ පොදු හරයක් අරන්. වර්ගමූල දෙක ගුණිතයත් තියෙන තනි වර්ගමූලයකට තමයි අපි ලියන්නේ. යාගේ මූල අරාදික x සමානයි 1 යට මූල alpha x සමානයි 1 යට මූල beta. මේ වර්ග සමීකරණයේ මූල ඇවිල්ලා x සමානයි 1 යට මූල alpha x සමානයි 1 යට මූල beta. අපිට කියන මූල දෙක තමයි තියෙන්නේ. ඒ වගේම වර්ග සමීකරණයක්. දැන් මේ වර්ග සමීකරණයට මේ මූල දෙක ඇර මේ වර්ග සමීකරණේ නම් මූල දෙකයි තියෙන්න ඕන. එහෙනම් මේ මූල දෙක ඇර වෙනත් මූල නැහැ. වර්ග සමීකරණයක් තියෙන x කි දෙවෙනි බලයේ සමීකරණය. එහෙනම්
ඒ දෙවෙනි බලයේ සමීකරණේ ඉන්න මූල දෙක තමයි මේ දෙන්න. දෙවෙනි බලයේ සමීකරණේ තියෙන මූල දෙකයි. ඒ මූල දෙක තමයි අපිට අවශ්‍ය කරන මූල දෙක. ඒ කියන්නේ මූල ඇල්ෆා ඒ කියන්නේ මූල බීටා. දැන් මම මෙයාව ගන්නම්. මගේ 6 වෙනි සමීකරණය කියලා. මේ ඇවිල්ලා මගේ 6 වෙනි සමීකරණය. හරි. x වර්ගය ඍණ මූල ඇල්ෆා ධන මූල බීටා බෙදීම වර්ගමූල ඇල්ෆා බීටා වරක් x ධන ඒ කියන්නේ මූල ඇල්ෆා බීටා සමාන බිඳුව කියන එක තමයි මගේ 6 වෙනි සමීකරණය. දැන් මෙයාගේ මූල මෙන්න මේ වර්ග සමීකරණයේ මූල තමයි x සමාන 1 යට ඇල්ෆා x සමාන 1 යට මූල බීටා. හරි. දැන් මට මෙන්න මේ පදවලට හරි මෙන්න මේ x පදයේ සංගුණකයටයි නියත පදයටයි k ගෙන් ආදේශය දුවොත් එහෙම මෙන්න මේ ඇල්ෆා බීටා ලව අයින් කරලා එයාලා වෙනුවට k ඉන්න කට්ටිය k අදාළ k ඉන්න ප්‍රකාශන මේ ආදේශ කරලා අපිට පුළුවන් ඒ කියන්නේ මූල ඇල්ෆා ඒ කියන්නේ මූල බීටා මූලවල වර්ග සමීකරණ ලියන්න k ඇසුරෙන් අපි දන්නවා ඇල්ෆා ධන බීටා සමානයි දෙවාරය k ධන 1යි ඇල්ෆා ධන බීටා හැබැයි මෙතන ලවයේ ඉන්නවා මූල ඇල්ෆා ධන මූල බීටා නේ මූල ඇල්ෆා ධන මූල බීටා ඉන්නවා මෙන්න මේ x පදයේ සංගුණකේ ලවයේ අපිට එයාව හොයාගන්න. දැන් මේක අපිට පාස්වෙන් හොයන්න පුළුවන්. අපි ඇල්ෆා බීටා ගුණිත දන්නේ හින්දා අපිට වර්ගමූල ඇල්ෆා බීටා පාස්වෙන් හොයන්න පුළුවන්. අපිට දැන් පොඩි චැලෙන්ජ් එකක් වෙන්නේ මූල ඇල්ෆා ධන මූල බීටා හොයන එක. ඒනකොට අපි දන්නවා ඇල්ෆා ධන බීටා කියන්නේ. ඇල්ෆා ධන බීටාත් දන්නවා, ඇල්ෆා වරක් බීටාත් දන්නවා. අපි මේක සැලකුවොත් එහෙම. මේ මෙන්න මෙයාව සැලකනවා. මූල ඇල්ෆා ධන මූල බීටා එයාගේ වර්ගය මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය සලකමු. ගණන් හදද්දි මේ ඉදිරිපත් කිරීම කරන්න. හරි. දැන් මම තමයි ඉදිරිපත් කිරීම කරන එක. හරි. මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය සලකමු. එහෙනම් මට මේවා ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන් නේද? මේ මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය මට ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන්. මූල ඇල්ෆා වර්ගය මූල ඇල්ෆාගේ වර්ගය ධන දෙවාරයක් මූල ඇල්ෆා වරක් මූල බීටා ධන මූල බීටාගේ වර්ගය. මෙයාව ප්‍රසාරණය කරනකොට මෙහෙම ලියන්න පුළුවන්. මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය මම ප්‍රසාරණය කරලා මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් මූල ඇල්ෆා ධන මූල බීටා වර්ගය සමානයි මූල ඇල්ෆාගේ වර්ගය කියන්නේ ඇල්ෆා ධන දෙවාරයක් මූල ඇල්ෆා වරක් මූල බීටා. නම් මට මෙයා පොදු වර්ග මූලයක් කරලා ලියන්න පුළුවන්. මූල ඇල්ෆා බීටා ධන මූල බීටාගේ වර්ගය නම් බීටා නේ මේ බලන්න මේ ධන වලින් සෙට් වෙලා දෙනවා එක ළඟට කරලා ලියනවා ධන දෙවාරයක් වර්ගමූල ඇල්ෆා බීටා මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගයේ ප්‍රසාරණය මෙහෙම ලියන්න පුළුවන් නේ දන්න කෙනෙක් ඇල්ෆා ධන බීටා දෙවෙනි සම්බන්ධය අපි දෙවෙනි සම්බන්ධයෙන් මට ඇල්ෆා ධන බීටාට ආදේශ කරනවා අපි තුන්වෙනි සම්බන්ධයෙන් ඇල්ෆා බීටා කියන ගුණිතයට ආදේශ කරනවා. එහෙනම් 2 සහ 3 2,3 අපිට ලියන්න පුළුවන් මූල ඇල්ෆා ධන මූල බීටා. ඒ වර්ගය සමානයි ඇල්ෆා ධන බීටා වලට දෙකකින් අපිට ආදේශ කරන්න පුළුවන් දෙවාරයක් k ධන 1යි කියලා. ධන දෙවාරයක් වර්ගමූල ඇල්ෆා බීටා වලට අපිට 3න් ආදේශ ගන්න පුළුවන්. k ඍණ 3 වර්ගය කියලා. k ඍණ 3 වර්ගය. එහෙනම් දෙවාරයක් මෙයා ප්‍රසාරණය කරලා ලියුත් යන්නේ. දෙවාරයක් k ධන 2 ධන දෙවාරයක් අපි දන්නවා කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය මේ k ඍණ 3 වර්ගයේ වර්ගමූලය කිසියම් මේ k ඍණ 3 තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය ඇවිල්ලා එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ දෙවාරයක් මාපාංක k ඍණ 3යි අපිට නිකම් මෙයාගේ වර්ගමූලය මෙන්න මෙහෙම අයින් කරන්න බෑ වර්ගමූල k ඍණ 3 වර්ගය මෙහෙම හිටියොත් මෙයා k ඍණ 3යි කියලා ලියන්න බෑ වර්ගමූලය කියන්නේ මොකද කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය නේ මාපාංකය කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය නේ මෙතනට එන්නේ මාපාංක k ඍණ 3 මෙතෙන්ට එන්නේ මාපාංක k ඍණ 3 k ඍණ 3 නෙමෙයි මාපාංක k ඍණ 3 මෙතෙන්ට එන්නේ
එහෙනම් මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය කියන්නේ දෙවාරයක් k ධන දෙවාරයක් මාපාංක k රින් 3. හැබැයි අපිට අසමානතාවය දීලා තිබ්බා k කියන එක නා එකට වඩා විශාලයි 3ට වඩා කුඩයි කියලා. නේ? අපිට අසමානතාවය දීලා තිබ්බා k කියන එක නා එකට වඩා විශාලයි 3ට වඩා කුඩයි කියලා. එහෙනම් මෙන්න මේ කොටස සලකලා මේ k කුඩයි 3යි කියන කොටස සලකලා මෙන්න මේ කොටස. k කුඩයි 3යි කියන කොටස අපිට සලකලා ලියන්න පුළුවන් නේ. හරි. නමුත් k කුඩයි 3 නිසා අපිට ලියන්න පුළුවන් k ඍණ 3 කුඩයි බිඳුව. k ඍණ 3 කියන එක නා ඍණාගයක්. නේ? k කුඩයි 3 නිසා k ඍණ 3යි කියන්නේ ඍණ සංඛ්‍යාවක්. ඔබ දන්නවා ඍණ තාත්වික සංඛ්‍යාවක. දැන් ධන තාත්වික සංඛ්‍යාවක වර්ගමූලයේ ධන තාත්වික සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවමයි. ධන තාත්වික සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවමයි. ඍණ තාත්වික සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවේ ඍණාගය. ධන තාත්වික සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවමයි. ඍණ තාත්වික සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ ඍණාගය. එහෙනම් නේ දැන් අපි දන්නවා k ඍණ 3 කියන්නේ ඍණ සංඛ්‍යාවක්. එහෙනම් මාපාංක k ඍණ 3 එම නිසා මාපාංක k ඍණ 3 කියන්නේ මේ k ඍණ 3 ඍණාගය. ඍණ k ඍණ. අපිට කියනවා දැන් අපිට මේ වර්ගමූලය අයින් කරාට පස්සේ ලැබෙනවා මාපාංක k ඍණ 3. නේ? අපිට නිකන් වර්ගමූලය අයින් කරලා k ඍණ 3 කියලා ලියන්න බෑ. මොකද අපි දන්නවා කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංක කියලා. එහෙනම් මෙතන එන්නේ මාපාංක k ඍණ 3. හැබැයි අපි දන්නවා k කියන එක නා 3ට වඩා කුඩයි. k කුඩයි 3යි මේ අපිට ගාන දීලා තිබ්බා k කුඩයි 3යි කියලා. k කුඩයි 3යි. k කුඩයි 3යි නිසා k ඍණ 3යි කියන්නේ ඍණ සංඛ්‍යාවක්. k 3ට වඩා කුඩයි කියන්නේ k ඍණ 3 කියන්නේ ඍණ සංඛ්‍යාවක්. අපි දන්නවා ඍණ තාත්වික සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවේ ඍණාගය. කියන්නේ එහෙනම් මාපාංක k ඍණ 3 කියන්නේ ඍණ k ඍණ 3යි. ඍණ එක් වරක් k ඍණ 3යි. ඍණ එක් වරක් k ඍණ 3යි. k ඍණ 3ේ මාපාංකය කියන්නේ ඍණ k ඍණ 3යි. එහෙනම් මම මේක ආදේශ කරනවා දැන් මෙයාට. එම නිසා මූල ඇල්ෆා ධන මූල බීටා මේ වර්ගය කියන්නේ දෙවාරයක් k ධන 2 ධන දෙවාරයක් නේ දෙවාරයක් ඍණ k ඍණ 3 මාපාංක k ඍණ 3 කියන්නේ ඍණ k ඍණ 3. මොකද k ඍණ 3 කියන්නේ ඍණ සංඛ්‍යාවක්. අපි දන්නවා ඍණ සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවේ ඍණාගය. එහෙනම් මාපාංක k ඍණ 3 කියන්නේ ඍණ k ඍණ 3. මේකට ආදේශ කරලා දැන් සුළු කරමු බලන්න. දෙවාරයක් k ධන 2 ඍණ 2k ධන 6යි. නේ? සුළු කරොත් එහෙම එනවා දෙවාරයක් k ධන 2 ඍණ 2k ධන 6යි. ඒක උසාරණය කරලා ලිව්වා. එහෙනම් අපි දන්නවා 2k කැපිලා ගිහිල්ලා අපිට ලැබෙනවා මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය. මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය කියන්නේ 8ක්. එහෙනම් අපිට දැන් දෙපැත්තම මේකේ අපි දන්න සමීකරණ දෙපැත්තම එකම බලය ගන්න පුළුවන්. සමීකරණයක දෙපැත්තම එකම බලය ගන්න පුළුවන්. වර්ගමූලය ගන්නවා කියන්නේ භාග බලය ගන්නවා කියන එකනේ. දෙපැත්තම මේක වර්ගමූලය ගන්නවා කියන්නේ දෙපැත්තෙන් භාග බලය ගන්න. සමීකරණයක දෙපැත්තම එකම බලය ගන්න පුළුවන්. එහෙනම් දෙපැත්තම භාග බලය ගන්න කියන්නේ දෙපැත්තම වර්ගමූලය ගන්න. එහෙනම් එම නිසා වර්ගමූල මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය සමානයි වර්ගමූල 8යි. මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගයේ වර්ගමූලය සමානයි මූල 8යි. අපි දන්නවා කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංක අගය. කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය. එහෙනම් මට මෙතනින් ලැබෙන්නේ මාපාංක මූල ඇල්ෆා ධන මාපාංක මූල බීටා සමානයි මූල 8 කියන්නේ අපි දන්නවා මූල 8 කියන්නේ 4 වරක් දෙකේ වර්ගමූලය 4 වරක් දෙකේ වර්ගමූලය කියලා ලියන්න පුළුවන් නේ. නම් ප්‍රශ්නයක් නෑ. හොඳයි මේ ටික මකනවා මොකද මට ඉඩ නැති නිසා.
මේ ටික පැහැදිලිනේ. මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය සැලකුවා. සලකලා අපි දන්න පද වලින් මේවා ලියාගත්තා. මේ ඇල්ෆා ධන බීටාගේ වගේ අපි කේස් වලින් දන්නවා. ඇල්ෆා බීටාගේ වගේ අපි කේස් වලින් දන්නවා. මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගය ප්‍රසාරණය කළා. අපි මේ දන්න පද ඇසුරෙන් ඒවා ලියාගත්තා. ඇල්ෆා ධන බීටාව දන්නවා කේස් වලින්, ඇල්ෆා බීටාව දන්නවා කේස් වලින්. පද ලියාගෙන ආදේශ කරලා සුළු කිරීමක් කරන්නේ. මෙතන මාපාංකය අයින් කරද්දි මේ වර්ගමූලය අයින් කරද්දි කේරින 3 වර්ගයේ වර්ගමූලය අයින් කරද්දි මාපාංකයක් එනවා. මේ තර්ක කරලා මේ මාපාංකෙත් අයින් කරනවා. මොකද අපි දන්නවා ගාණ කියලා තියෙනවා k කුඩයි 3යි කියලා. k කුඩයි 3යි කියන්නේ කේරින 3යි කියන්නේ ඍණ සංඛ්‍යාව. කේරින 3 කියන්නේ ඍණ සංඛ්‍යාව. කියනවා ඍණ සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම ඍණ සංඛ්‍යාවේ ඍණගය. මේ කිසියම් සංඛ්‍යාවක් ඍණයි නම් එම ඍණ සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවේ ඍණගය. එහෙනම් කේරින 3 කියන්නේ ඍණ සංඛ්‍යාව නම් මාපාංක කේරින 3 කියන්නේ ඍණ කේරින 3යි. ඊට පස්සේ මේ මාපාංකයේ ඍණ කේරින 3 ආදේශ කළා සුළු කිරීමක් කරා. ඊට පස්සේ සුළු කිරීම කරාට පස්සේ අපිට ලැබුණා මූල ඇල්ෆා ධන මූල බීටාගේ වර්ගයේ වර්ගමූලය කියන්නේ මූල 8යි කියලා. එහෙනම් මේ පැත්තේ මේ වර්ගමූලය අයින් කරද්දි අපිට එනවා මාපාංක මූල ඇල්ෆා ධන මූල බීටා. මොකද අපි දන්නවා තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාව මාපාංකගෙම. එහෙනම් මාපාංක මූල ඇල්ෆා ධන මූල බීටා සමානයි 4 වරක් 2 වර්ගමූලය. මට මෙන්න මේක ලියන්න පුළුවන් නේද? 2යි මූල 2යි කියලා. 4 කියන්නේ 2 වර්ගය. 4 කියන්නේ 2 වර්ගය. එහෙනම් අපිට ඒක එළියට අරන් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 2යි මූල 2යි කියන 8 වර්ගමූල කියන්නේ 2යි මූල 2යි කියලා පොඩි කෙනෙක් දන්නවනේ. හරි. එහෙනම් මාපාංක මූල ඇල්ෆා ධන මූල බීටා කියන්නේ 2යි මූල 2යි. දැන් මේකේ මාපාංකයන් ගන්න කොහොමද? අපිට ඕන මාපාංක මූල ඇල්ෆා ධන මූල බීටා නෙමෙයිනේ. අපිට ඕන මූල ඇල්ෆා ධන මූල බීටා. මේ මාපාංක අපි අයින් කරන්න ඕන. මොකද මෙතන මාපාංකයක් නැහැ නේ. මෙතන මාපාංක නැතිද අයින් කරන්න. අපි දන්නවා තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ මේ තාත්වික සංඛ්‍යාවේ මාපාංකය. අපි හිතමු ඇල්ෆාගේ මූලය කියලා හිතමු. ඇල්ෆාගේ වර්ගමූලය කියන්නේ වර්ගමූල මූල ඇල්ෆාගේ වර්ගයේ වර්ගමූලය. නේ? මෙයා මෙහෙම ලියන්න පුළුවන් නේ. එහෙනම් මෙතනින් එළියට එන්නේ ධන සංඛ්‍යාවක් නේ. දැන් එළියට එන්නේ ධන සංඛ්‍යාවක්. මෙයා මෙහෙම ලියන්න පුළුවන්. දන්නා කිසියම් වර්ගමූලයක්. හරි වර්ගමූලයක් තියෙනවා නම් ඒක ඇතුළේ සංඛ්‍යාවක් තියෙනවා. වර්ගමූල 4 ගමුකෝ. 4ෙන් එළියට එන්නේ මාපාංක දෙක. වර්ගමූලයෙන් එළියට එන්නේ මාපාංක දෙක. කිසියම් වර්ගමූලකින් එළියට එන්නේ මාපාංක දෙයක්. මොකද අපි දන්නවා කිසියම් සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම සංඛ්‍යාවේ මාපාංකය නේ. අපි මූල 3 ගමු. මූල 3 කියන්නේ මූල 3 වර්ගයේ වර්ගමූලය. මූල 3 වර්ගයේ වර්ගමූලය නම් මෙයා ඇවිල්ලා මාපාංක මූල 3. මෙතනට මොකක් දැම්මත් හරි මේ මූල 3 ඇතුළට මොකක් දැම්මත් එළියට එන්නේ මාපාංකයක්. මාපාංකයක් හැම වෙලාවෙම ධනයි. ධන මාපාංකයක් ඕන වෙලාවක ධනයිනේ. මාපාංකයෙන් කරන්නේ ඍණ සංඛ්‍යාවක මාපාංකයක් ගත්තත් ධනයි. ඍණ දෙකේ මාපාංකය කියන්නේ කීයද? ඒකයි. මාපාංකයෙන් හැම වෙලාවෙම එළියට එන්නේ ධන සංඛ්‍යාවක්. න වර්ගමූලකින් එළියට එන්නේ මාපාංකයක් නම් එහෙනම් කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ මේ තාත්වික සංඛ්‍යාවේ මාපාංකකය. අපි හිතමු 25 වර්ගමූලය කියලා. 25 වර්ගමූලය කියන්නේ 5 වර්ගයේ වර්ගමූලය. එළියට එන්නේ එහෙනම් මාපාංක. මේ 25 කියන්නේ 5 වර්ගයේ වර්ගමූලය. කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ මේ තාත්වික සංඛ්‍යාවේ මාපාංකකය. එහෙනම් වර්ගමූලකින් එළියට එන්නේ මාපාංකයක්. වර්ගමූලකින් එළියට එන්නේ මාපාංකකය. හැම වෙලාවෙම මෙයා ධනයි. නැත්නම් බිංදුව වෙන්න පුළුවන්. වර්ගමූලවල බිංදුව හිටියොත් මේක බිංදුවක් වෙනවා. හරි? වර්ගමූලකින් එළියට එන්නේ මාපාංකකයක්. එයා එක්ක ධනයි නැත්නම් බිංදුවක් වෙනවා. නේ? මෙතන බිංදුව ආවොත් මේ මාපාංකයෙන් එළියට එන්නේ බිංදුවක්. ඉතින් අපිට එහෙනම් කියන්න පුළුවන් නේද මේ මූල ඇල්ෆා මූල බීටා කියන්නේ ධන සංඛ්‍යා කියලා. මොකද වර්ගමූලකින් එළියට එන්නේ මාපාංකයක්. මේ වර්ගමූලකින් එළියට එන්නේ. එතන මේ ඇල්ෆා මොකක් වුණත් බීටා මොකක් වුණත් හරිද? යන ධන සංඛ්‍යාව කියලා. ඒතර තාත්වික වෙනක වෙනවා. හරි.
ඇල්ෆා මොන ධන තාත්වික සංඛ්‍යාවක් වුණත් බීටා මොන ධන තාත්වික සංඛ්‍යාවක් වුණත් වර්ග මූලයෙන් එළියට එන්නේ මාපාංකයක් නේ. වර්ග මූලකින් එළියට එන්නේ මාපාංකයක්. ඒ කියන්නේ ධන සංඛ්‍යාවක් තමයි වර්ග මූලයෙන් එළියට එන්නේ. නැත්තම් බිංදුව. මෙතන වර්ග මූලය ඇතුලේ බිංදුව තිබ්බොත් බිංදුව එළියට යනවා. බිංදුව තිබ්බේ නැත්තම් වර්ග මූලයෙන් හැම වෙලාවෙම ඉන්නේ ධන සංඛ්‍යාව. එහෙනම් මේ මූල ඇල්ෆා මූල බීටා කියන වෙන වෙනම ධන වෙන සංඛ්‍යා දෙකක්. නේ? මූල ඇල්ෆා මූල බීටා කියන්නේ වෙන වෙනම ධන සංඛ්‍යා දෙකක්. හොඳ? වර්ග මූලයෙන් එළියට එන්නේ මාපාංකයක්. ඒක නිසා මූල ඇල්ෆා මූල බීටා කියන ධන සංඛ්‍යා දෙකක්. මූල ඇල්ෆා මූල බීටා විශාලයි බිංදුව බැවේ. කාට හරි හිතෙන්න පුළුවන් ඇල්ෆා බීටා බිංදුව වුණොත් මොකද්ද වෙන්නේ? නේ? ඇල්ෆා බීටා බිංදුවක් වුණොත් එහෙම එළියට එන්නේ ධන සංඛ්‍යාවක් නෙමෙයි නේද බිංදුවනේ. අපි දන්නවා කිසියම් සමීකරණයක මූලමගින් නෙමෙයි සමීකරණය තෘප්ත කරනවා නේ. කිසියම් සමීකරණයක මූලමගින් නෙමෙයි සමීකරණය තෘප්ත කරනවා. දැන් අපි දන්නවා මෙන්න මේ වර්ග සමීකරණයේ මූල තමයි ඇල්ෆා බීටා කියන්නේ. එහෙනම් ඇල්ෆා හරි බීටා හරි බිංදුවක් වුණොත් ඇල්ෆා හරි බීටා හරි බිංදුවක් වෙලා අපි මේ බිංදුව මෙන්න මේ වර්ග සමීකරණයට ආදේශ කරොත් එහෙම ඇල්ෆා හරි බීටා හරි බිංදුවක් වෙලා අපි මේ බිංදුව කෙනාගේ මේ වර්ග සමීකරණයට ආදේශ කරොත් එහෙම මේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. ඇල්ෆා හරි බීටා හරි බිංදුවක් වෙලා හරිද? එයා මේකේ මූලයක් වුණොත් එහෙම බිංදුව කියන එක මෙන්න මේ x ආදේශ කරාම මේ සමීකරණේ දෙපැත්ත සමාන වෙනවා. හැබැයි ආදේශ කරලා බලන්න මේ x වර්ගයේ ඍණ දෙවාරයක් k ධන එක වරක් x ධන k ඍණ 3 වර්ගය සමානයි බිංදුව. නේ? ඔය දන්නවා. ඉතින් සමීකරණයක මූලමගින් නෙමෙයි සමීකරණය තෘප්ත කරනවා. ඇල්ෆා හරි බීටා හරි බිංදුවයි කියලා හිතමුකෝ. හරි ඇල්ෆා හරි බීටා හරි බිංදුව හරි කියලා හිතලා කියන්නේ ඇල්ෆා බීටා බිංදුවයි කියලා හිතලා මේ x බිංදුව ආදේශ කරොත් අපිට ලැබෙනවා k ඍණ 3 වර්ගය සමානයි බිංදුවක් කියලා. හැබැයි k ඍණ 3 වර්ගයේ බිංදුවක් වෙන්න බෑ මොකද k සමානයි 3යි. k සමානයි 3 නිසා k ඍණ 3 වර්ගයේ බිංදුවක් වෙන්න බෑ. එහෙනම් x කියන එක විසංවාදේ. හරි? අපි x කියන එක නා බිංදුව වෙනවා කියලා උපකල්පනය කරා. x සමානයි බිංදුව පිට තමයි මේක ආදේශ කරලා බැලුවේ. මේ දෙපැත්ත සමාන වෙනවා. හැබැයි සමාන වෙන්නේ නැහැ. මොකද k කියන එක නා 3ක් වෙන්නේ නැහැ කියලා අපිට දීලා දෙනවා. දීලා දෙනවා අපි හොයාගත්ත පස්සේනේ. අපිට ඇල්ෆා බීටා ධන වෙන විදිහට k හොයන්න කියද්දී k කියන එක නා 3ක් වෙන්නේ නැහැ කියලා අපි කිව්වා. එහෙනම් මේ පැත්ත බිංදුවක් වෙන විදිහක් නැහැ. k කියන එක නා 3ක් වුණොත් තමයි මේ පැත්ත බිංදුවක් වෙන්නේ. හැබැයි මේ පැත්ත බිංදුවක් වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම එක්කෙනෙක් පවතින විදිහක් නැහැ. මොකක් හරි අගයක් සමාන බිංදුවක් වෙන්නේ නැහැ නේ. මෙහෙම කෙනෙක් පවතින බෑ නේද? මේ කතාව වැරදි. එහෙනම් x කියන එක නා බිංදුවක් වෙන්න බෑ. x කියන එක නා බිංදුවක් වෙන්න බෑ කියන්නේ ඇල්ෆා හෝ බීටා බිංදුවක් වෙන්නේ නැහැ කොහොමදවත්. හරිද? ඒක ගානදී ඔයාලා කරලා පෙන්නන්න ඕනේ නැහැ. හරි? ඒක අනිවාර්යයෙන්ම ගානේ කරලා පෙන්නන්න ඕන දෙයක් නෙමෙයි. ඒත් මූල ඇල්ෆා මූල බීටායි ධනයි කියලා දැන් පැහැදිලි. බිංදුවක් වෙන්නේත් නැහැ කියලා මම පෙන්නුවා. හරි? මූල ඇල්ෆා මූල බීටායි බිංදුවක් වෙන්නේ නැහැ කියලා පෙන්නුවා. ඔයාලට ඕන ඇල්ෆා හෝ බීටා කියන එක නා බිංදුවක් කියලා හිතලා මේ වර්ග සමීකරණේ බිංදුව ආදේශ කරලා බලන්න දෙපැත්තම බිංදුවක් වෙනවා කියලා. මේ පැත්ත බිංදුවක් වෙන්නේ නැහැ. මොකද දැන් මේකට මෙතනින් x බිංදුවක් ආදේශ කරලා මේ පදේ බිංදුවක් කියලා. මෙතනින් x බිංදුව ආදේශ කරලා මේ පදේ බිංදුවක් කියලා. k ඍණ 3 වර්ගය සමානයි බිංදුවක් කියලා එනවා. ඔබ දන්නවා k ඍණ 3 වර්ගය කියන එක නට බිංදුවක් වෙන්න බෑ. මොකද k සමානයි 3යි. k සමානයි 3 නිසා k ඍණ 3 වර්ගය බිංදුවක් වෙන්න බෑ. එහෙනම් මොකක් හරි නිශ්චිත අගයක් සමානයි බිංදුවක් කියන එක පිළිගතයි කියන්නේ නිකන් එක සමානයි බිංදුව. මෙහෙම වෙන්නේ නැහනේ. එහෙනම් විසංවාදීය කියන්නේ ඔබ කියපේක වැරදි නේ. අපි ඉස්සෙල්ලා හිතුවා x සමාන බිංදුව වෙන්නේ නැති කියලා. x සමාන බිංදුව වෙන්නේ නැති කියලා ආදේශ කරලා බලද්දි මෙන්න මේ වගේ වැරදි පිළිගත නොහැකි දේවල් එනවා. එහෙනම් අපි කරපු උපකල්පනය වැරදි. උපකල්පනය වැරදි නිසා අපිට කියන්න පුළුවන් මේ අපි ආදේශ කරපු බිංදුව මේ x ආදේශ කරපු බිංදුව කියන එක න මූලයක් නෙමෙයි. මූලයක් නම් මේ සමීකරණය තෘප්ත ගන්න ඕනේ. මෙන්න මේ වර්ග සමීකරණය තෘප්ත ගන්න ඕන x සමාන බිංදුව කියන එක න මූලයක් න. සමාන බිංදුව ආදේශ කරාම මෙන්න මේ වර්ග සමීකරණයට මේ සමීකරණයට සමාන බිංදුව ආදේශ කරාම මේ දෙපැත්තම බිංදුවක් වෙනවා නම් හරි. x සමාන බිංදුව කියන්නේ ඒක මූලය තමයි. හැබැයි අපිට පේනවා x සමාන බිංදුව ආදේශ කරාම ඒක බිංදුවක් වෙන්නේ නැහැ. දෙපැත්තම බිංදුවක් වෙන්නේ නැහැ. මෙන්න මෙයාට කිසියම් වගයක් තියෙනවා. මොකද k සමානයි 3 නිසා. එහෙනම් x සමාන බිංදුව කියන එක න මේ වර්ග සමීකරණයේ මූලයක් නෙමෙයි. කියන්නේ ඇල්ෆාවත් බීටාවත් බිංදුව වෙන්න විදිහක් නැහැ. එහෙනම් මූල ඇල්ෆායි මූල බීටායි බිංදුවක් වෙන්න විදිහක් නැහැ. ඒලා අනිවාර්යයෙන්ම ධන සංඛ්‍යා. මොකද වර්ග මූලකින් එළියට එන්නේ මාපාංකයක්. මාපාංකයක් අනිවාර්යයෙන්ම ධනයි හෝ බිංදුවයි. මෙතන බිංදුවක් වෙන්නේ නැහැ. ඇල්ෆා බීටා බිංදුවක් වෙන්නේ නැති නිසා. එහෙනම් මූල ඇල්ෆායි මූල බීටායි කියන්නේ ධන තාත්වික සංඛ්‍යා දෙකක්. එහෙනම් ධන තාත්වික සංඛ්‍යා දෙකක එකතුවක් ධනයිනේ. මතකද අර අපි ඉස්සෙල්ලා පටන් ගත්ත ධන තාත්වික සංඛ්‍යා දෙකක එකතුව ධනයි කියලා. ඇල්ෆා ධන බීටා ධනයි.
ඇල්ෆා ධන බීටා ධනයි. එම නිසා මූල ඇල්ෆා ධන මූල බීටා කියන එක්කෙනා දැන් ධන තාත්වික සංඛ්‍යාවක මාපාංක කියන්නේ එම තාත්වික සංඛ්‍යාව වෙනවා. එහෙනම් මෙයාගේ මාපාංකය ඇවිල්ලා මූල ඇල්ෆා ධන මූල බීටාමයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් මූල ඇල්ෆා ධන මූල බීටා සමානයි 2යි මූල 2යි. මෙයා ගන්න මගේ 7 වෙනි සමීකරණය. අපිට එහෙනම් දැන් අපිට 6ට ආදේශ කරන්න පුළුවන්. 6ට මේ 7යි 3 නෙවෙයි. 7 6 3 ආදේශ කරන්නේ. 6ට 7 නෙවෙයි 3 නෙවෙයි ආදේශ කරලා. 6ට 7 නෙවෙයි 3 නෙවෙයි ආදේශ කරලා. x වර්ගය ඍණ මූල ඇල්ෆා ධන මූල බීටා කියන්නේ 2යි මූල 2යි. බෙදීම වර්ගමූල ඇල්ෆා බීටා කියන්නේ වර්ගමූලය ඇතුලේ ඇල්ෆා බීටා කියන්නේ k ඍණ 3 වර්ගය. ඇල්ෆා බීටා කියන්නේ k ඍණ 3 වර්ගය. වරක් x ධන එක බෙදීම වර්ගමූල ඇල්ෆා බීටා ගුණිතය කියන්නේ k ඍණ 3 වර්ගය. 3න් ආදේශ කරනවා. සමානයි බිඳුවයි. එහෙනම් මේකෙනොත් ලැබෙන මූල x සමානයි එකයට මූල ඇල්ෆා එකයට මූල බීටා. මේ 6ට 7 නුයි 3 නුයි ආදේශ කරා. මේ ආයතන ඉස්සෙල්ලා කිව්ව කතාවමයි. කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ මේ තාත්වික සංඛ්‍යාවේ මාපාංක සංඛ්‍යාව. එහෙනම් මෙයාගේ වර්ගමූලය අයින් කරලා පස්සේ එන්නේ x වර්ගය ඍණ 2යි මූල 2. බෙදීම මාපාංක k ඍණ 3. වරක් x ධන එක බෙදීම මාපාංක k ඍණ 3. සමානයි 20. මෙයාගේ මූල x සමානයි එකයට මූල ඇල්ෆා x සමානයි එකයට මූල බීටා. සමානයි එකයට මූල ඇල්ෆා x සමානයි එකයට මූල ඇල්ෆා x සමානයි එකයට මූල බීටා තමයි මෙන්න මේ වර්ග සමීකරණේ විසඳුම. මූල වෙන්නේ. හැබැයි ආයෙත් අර තර්කය ගෙනල්ලා අපිට මේ මාපාංකය අයින් කරන්න පුළුවන් නේ. නමුත් k කියන එක කෙනා 3ට වඩා කුඩා සංඛ්‍යාවක්. එම නිසා k කුඩායි 3 නිසා k ඍණ 3 කියන්නේ ඍණ සංඛ්‍යාවක්. k ඍණ 3 කුඩායි බිඳුවයි. කියන්නේ ඍණ සංඛ්‍යාවක්. බැවින් අපි දන්නවා ඍණ සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංඛ්‍යාවේ ඍණාංගය. මාපාංක k ඍණ 3 කියන්නේ ඍණ k ඍණ 3. මාපාංක k ඍණ 3 කියන්නේ ඍණ k ඍණ 3. එහෙනම් මේ මාපාංක k ඍණ 3 වෙනුවට මට ඍණ k ඍණ 3 ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරාම වෙනවා x වර්ගය ඍණ 2යි මූල 2 බෙදීම මාපාංක k ඍණ 3 වෙනුවට ඍණ k ඍණ 3. අර x ධන එක බෙදීම ඍණ k ඍණ 3 සමානයි බිඳුවයි. මෙයාගේ මූල සමානයි එකයට වර්ගමූල ඇල්ෆා x සමානයි එකයට වර්ගමූල බීටා. සුළු කරොත් හොඳ මේ ටික මකනවා. සුළු කරොත් අපිට ලියන්න පුළුවන් x වර්ගය ධන 2යි මූල 2 බෙදීම k ඍණ 3 වරක් x ඍණ එක බෙදීම k ඍණ 3 සමානයි බිඳුවේහි මූල x සමානයි එකයට මූල ඇල්ෆා x සමානයි එකයට මූල බීටා. මම මේ වර්ග සමීකරණයේ දෙපැත්තම අපි දන්නවා සමීකරණයේ දෙපැත්තම එකම නිශ්ශුන්‍ය තාත්වික සංඛ්‍යාවෙන් ගුණ කරන්න පුළුවන්. සමීකරණයක දෙපැත්තම එකම නිශ්ශුන්‍ය තාත්වික සංඛ්‍යාවෙන් ගුණ ගන්න පුළුවන්. එහෙනම් මම මේ දෙපැත්තම k ඍණ 3ෙන් ගුණ කරනවා. හැබැයි අපිට හිතිච්ච බලයටම ගුණ ගන්න පුළුවන්ද? අපිට සමීකරණයක දෙපැත්තම ගුණ ගන්න පුළුවන් එකම නිශ්චුන්‍ය තාත්වික සංඛ්‍යාවෙන්. අපි දෙපැත්තම ගුණ කරනවා නම් ඒ තාත්වික සංඛ්‍යාව බිඳුවක් වෙන්න බෑ. හැබැයි බලන්න මේ k අසමානයි 3යි. k අසමානයි 3 කියන්නේ k ඍණ 3 කියන එක කියන අසමානයි බිඳුවයි. නේ? අපි දන්නවා අපිට සමීකරණයේ දෙපැත්තම ගුණ ගන්න පුළුවන් එකම නිශ්චුන්‍ය තාත්වික සංඛ්‍යාවෙන්. k ඍණ 3 කියන එක කියන බිඳුවක් වුණොත් අපිට දෙපැත්තම ගුණ ගන්න බෑ. හැබැයි k අසමානයි 3යි. k අසමානයි 3 නිසා k ඍණ 3 කියන එක කියන අසමානයි බිඳුවයි.
එහෙනම් මේ k 3 කියන එක නම් නිශ්චුන්‍ය සංඛ්‍යාවක්, නිශ්චුන්‍ය තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් අපිට මේ මේ වර්ග සමීකරණයේ දෙපැත්තම k 3 ගුණ ගන්න පුළුවන්. දෙපැත්තම k 3 ගුණ කරාම මොකක්ද වෙන්නේ? අපිට මේකේ මෙන්න මේ වර්ග සමීකරණ දෙපැත්තම k 3 ගුණ කරන්න පුළුවන් උනේ ඇයි? k අසමානයි 3 නිසා. k අසමානයි 3 නිසා තමයි අපිට මේ වර්ග සමීකරණේ දෙපැත්තම k 3 කියන නිශ්චුන්‍ය තාත්වික සංඛ්‍යාවෙන් ගුණ ගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට ගාණේ කියලා තිබිච්ච අන්තිම දේත් අපි කරා. එක කියන මූල ඇල්ෆයි, එක කියන මූල බීටයි මූල වෙන විදිහට ඉන්න වර්ග සමීකරණය හොමි. දැන් මෙයාගේ මූල එකයට මූල ඇල්ෆා එකයට මූල බීටයි. ඊයගේ මෙයා වර්ග සමීකරණය x ගේ දෙවෙනි බලයේ සමීකරණයක් තියෙන්නේ. එතකොට අපිට ගාණේ කියන දේ තමයි අපි දැන් මේ කරලා තියෙන්නේ. එහෙනම් ගාන්සන් උත්තරේ ලියන්න පුළුවන්. එම නිසා එකයට සමාන එකයට මූල ඇල්ෆා. x සමානයි එකයට මූල බීටා මූල වන වර්ගජ සමීකරණය. මුලන වර්ග සමීකරණය තමයි k ඍණ 3 වරක් x වර්ගය ධන දෙවාරයක් මූල 2යි x ඍණ 1 සමානයි බිඳුව. නේ? ඒ තමයි අපිට ලැබිච්ච වර්ග සමීකරණය. කියන්නේ මූල ඇල්ෆා එකන මූල බීටා මූල වෙන විදිහට ඉන්න වර්ග සමීකරණයේ විදිහට ලැබුණේ මෙයා. මේකේ k කියන එක නා කවුද මේ කුලක ලියන්නේ? k කෙසේ දෙයක් k ඈත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට. අපිට මෙයාලා ගානේ දීලා තිබ්බ සමානතාවයක් නේ. මේ එකයට මූල ඇල්ෆා එකයට මූල බීටා මූල වෙන වර්ග සමීකරණය හොයන්න කියලා තිබ්බේ k කියන එක නා 1 3 අතර ඉද්දි. නේ? මේ දින k. අපිට අවශ්‍ය කරන අවසාන පිළිතුර. මේ උත්තරේ මේ ලැබිච්ච එක්කෙනා එක එක කට්ටියට එක එක විදිහට ලැබෙන්න පුළුවන් ප්‍රශ්න නෑ. කෙනෙක්ට ඕන මෙහෙම ලැබෙන්න පුළුවන්. නේ? දැන් මේ k 3 කියන්නේ ඍණ සංඛ්‍යාවනේ නේ. අපි ඉස්සරහ පෙන්නේ ඕන මේකින් ඒ ඍණාගේ ඊට අරගන්න. මෙහෙම ලැබෙන්නත් පුළුවන්. නැත්තම් මේ අසමාන මේ සමීකරණ දෙපැත්තම ඍණ එකකින් ගුණ කරලා මෙහෙම ලියන්නත් පුළුවන් කාට හරි. මෙහෙම ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට ලියන්න පුළුවන්. හැබැයි එකම වර්ග සමීකරණය තමයි මේ තියෙන්නේ. මෙන්න මේ වර්ග සමීකරණේ එකයට මූල ඇල්ෆයි එකයට මූල බීටයි කියන මූල දෙක තමයි ලැබෙන්නේ. දැන් පැහැදිලිද? එතකොට බීජීය පරිවර්තනයෙන් ගියොත් දැන් මේ වගේ ගානකදී මේ වර්ගමූලයක් ඉන්නවනේ. ඔය වර්ගමූලයක් ඉන්නවනේ. ඒ ගානකදී බීජීය පරිවර්තනයෙන් ගියොත් එහෙම අපිට අනවශ්‍ය මේ අනවශ්‍ය මූලයක් ලැබුණා. දැක්කනේ? අර ඉස්සෙල්ලා y 4 වෙනි බලයේ මේ සමීකරණයක් ලැබිලා එකයට මූල ඇල්ෆා එකයට මූල බීටාට අමතරව ඍණ එකයට මූල ඇල්ෆා ඍණ එකයට මූල බීටාත් මූල වෙන වර්ග සමීකරණ මේ වර්ග සමීකරණයක් හමුණා. ඉතින් දැන් අපි මූල එකතුවයි මූල ගුණිතයයි හොයලා එහෙම ගියොත් එහෙම මේ ප්‍රශ්නේ නැහැ. අපිට අවශ්‍ය කරන එකයට මූල ඇල්ෆා එකයට මූල බීටායි ලබා දෙන වර්ගජ සමීකරණයක් හම්බ වෙනවා. ඒකම මම හිතනවා අද මේ කරපු ගාන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ ගාන ඔයාලට වැරදුනා නම් කමක් නැහැ. ආයෙත් try කරලා බලන්න. try කරලා තනියෙන් try කරන්න. පුළුවන් තරම් තනියෙන් ගණන් හදන්න try කරන්න. ඒ try කරලා ආයෙත් මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තවත් හොඳට දේවල් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ආයෙත් තව ගානක් එක්ක ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.